समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सतमं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स. පින්වත්නි, ඔබ මේ භාවනා වැඩසටහනට අලුතෙන්ම පැමිණි ඔබ සියලු දෙනා අපි ධර්මායතනය වෙනුවෙන් අරිය සමාධි ත්‍රිසර පදනම වෙනුවෙන් ඔබ අපි පිළිගන්නවා. ඔබ දින 7ක් අද මේ මොහොතේ ඉඳන් ලබන සිකුරාදා දක්වා මේ ධර්ම දේශනාවලට මේ භාවනා වැඩසටහන් වලට ඔබට සවන් දෙන්න ලැබෙනවා. නොයෙකුත් දේශනාවලට නොයෙකුත් ආකාරයේ කරුණු කාරණා. අපි බෞද්ධයන් හැටියට දැනගත යුතු බොහෝ දේවල් අපිට වැහිලා තියෙන්නේ. දැනගන්න ලැබෙන්නේ. මේ බෞද්ධයෙක් හැටියට අපි බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ උතුම් ධර්මය, නිර්මල ධර්මය, නිවැරදි ධර්මය අපි අහලා දැනගන්න ඕනේ. ඒ නිවැරදි නිර්මල ධර්මය අහලා දැනගෙන තේරුම් අරගෙන ඒකේ තියෙනවා මගක්, පිළිවෙතක්, පටිපදාවක්, ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය අපි භාවිතා කරන්න ඕන. මේ ප්‍රතිපත්තිය භාවිතා කරනකොට අපිට ඒකෙන් යහපතක් වෙන්න ඕන. නිවීමක්, සැනසීමක් ලැබෙන්න ඕන. ඒක ඒ මොහොතේ පටන්ම ඒ නිවීම, සැනසීම ලැබෙන්න ඕන. ඒ වගේම ලෞකික වශයෙන් එවන් නිවීමක්, සැනසීමක් ලැබෙන අතර මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය උභය අර්ථ සාධනයක් සඳහා උබතෝ භාග විමුක්තියක් සාක්ෂාත් කර ගැනීම සඳහායි තියෙන්නේ. උභය අර්ථ සාධනය කියන්නේ ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් දෙපැත්තක්. උබතෝ භාග විමුක්තිය කිව්වේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්. එතකොට ඔබ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහලා ඒ ඇහුව මොහොතේ පටන් ඔබේ හිතේ අර රත් වෙන, මත් වෙන කම්පනයට, චලනයට, බයට, විස්සෝපයට පත් වෙන ඔබේ සිත. ඒ කම්පනයට, බයට, චලනයට, විස්සෝපයට පත් වෙන එක ඔබට නවත්ත ගන්න පුළුවන්. ඒක අනුගමනය කළොත්. එතකොට ඔබ ඇවිලෙන්නේ නැහැ, ගිනි ගන්න නැහැ. නිවෙනවා. ඒ නිවීම ඔබට විතරක් නෙමේ යහපත්. ඔබේ මුළු රටට, සමාජයට, ගෙදරට, පවුලට, ආශ්‍රය කරන සියලු දෙනාට, ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, අම්මලා තාත්තලන්ට, දරුවන්ට, අසල්වාසීන්ට සියලු දෙනාට ඔබ නිවීමක්
ගෙනත් එනවා. ඔබ රත් වෙන්නේ නැත්නම්, මත් වෙන්නේ නැත්නම්. ඔබට තරහා යන්නේ නැහැ, තරහා ගන්න නැහැ, තරහා එන්නේ නැහැ. ඒතකොට තරහෙන් කටයුතු කරනකොට ගින්නක් ගන්නවා. ද්වේෂ ගින්න ඇති වෙනවා. ඒ වගේම රාගයෙන් කටයුතු කරනකොට රාග ගින්න ඇවිලෙනවා. ඒ අනුව මෝහ ගින්න ඇවිලෙනවා. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඔබ හරියට තේරුම් අරගෙන අහලා නිවැරදිව අනුගමනය කරන පුද්ගලයෙක් වුණොත් ඔබ තුල ඒ ඇතුළත ගිනි ගන්නෙත් නැහැ. ඔබ පිටට ගිනි දෙන්නෙත් නැහැ. ඒ අනුව දෙපැත්තක් නෙවෙනවා. එක පැත්තක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ උබතෝ භාග විමුක්තියත් උභය අර්ථ සාධනයත් කියන එක බුදුහාමුදුරුවෝ මතු කරලා පෙන්නූ කාරණා දෙකක්. එතකොට මේකේ එක පැත්තක් නෙමෙයි තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ මේ බුද්ධ ධර්මය හරියට අහලා තේරුම් අරගෙන අනුගමනය කරන පුද්ගලයෙක් කුට මනුෂ්‍ය ගුණ ධර්ම පිහිටනවා. ඊට එහා ගිය සත්පුරුෂ ගුණ ධර්ම පිහිටනවා. ඊටත් එහා ගිය අරිය ගුණ ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂයක් පිහිටනවා. එතකොට මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් මොන ආගම ඇදහුවත් බුද්ධ ආගම ඇදහුවත් වැන්දත් පිදුවත් යද්දත් පැතුවත් වැඳුම් පිදුම් යදුම් පැතුම් පවත්වන එක ආගම්වල තියෙනවා. හැබැයි එහෙම වැන්දට පිදුවට යදුවට පැතුවට අර වගේ ගින්නෙන් මිදෙන්න බෑ. එතන තියෙන ප්‍රාර්ථනාව, ආයාචනාව, ඉල්ලීමක්, යාඥාවක්. අද නැති සැප හෙට ඉල්ලනවා. අද නැති සැප හෙට ඉල්ලන ක්‍රමයක් තමයි සියලු ආගම්වල තියෙන්නේ. ඒකනේ ඔය ඔබ ආගමේ අර සම්මත ආගමක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට ඒක අවසානයේ ඔබට ප්‍රාර්ථනා කරන්න කියනවා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. එක්ක මතු බුදු වන බුදුන් දකින්නට ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න. එතන තියෙන්නේ යාඥාවක්, ප්‍රාර්ථනාවක්. ඒක නිවන වැහෙනවා. ඒක නිවන වැහෙන බව ඒ දේශනා කරන පුද්ගලයා දන්නෙත් නැහැ, අහන පුද්ගලයා තේරුම් ගත්තෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හරියටම අහලා නිවැරදිව තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් තුල මනුෂ්‍ය ගුණ ධර්ම, සත්පුරුෂ ගුණ ධර්ම, ඒ වගේම අරිය ගුණ ධර්ම, ආර්ය ගුණ ධර්ම පිහිටනවා. ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා සුතවත් අරිය ශ්‍රාවකයා අතින් කාටවත් ගින්නක් ආපහු බාහිරයට පිටට දෙන්නෙත් නැහැ. තමන් ඇතුළ ගිනි හදාගන්නෙත් නැහැ. තමන් දන්නවා ඒ ආර්ය ශ්‍රාවකයා මේ බුදුබණ ඇහූ ගින්නක් එනකොටම ගින්න නිවා ගන්න ක්‍රමය. නමුත් අනිත් මිනිස්සු දන්නේ නැහැ. අනිත් මිනිස්සු කරන්නේ මේ ධර්මයේ නොදන්නා මිනිස්සු, හැබැයි ධර්මයේ ඇසූ මිනිස්සුත් මේ ධර්මය අනුගමනය කරන්නේ නැත්නම් ගිනි අවුලව ගන්නවා. ගිනි තියා ගන්නවා. ගින්නෙන් පිච්චෙනවා. අතුලාන්තේ පිච්චෙනවා. අධ්‍යාත්මේ පිච්චෙනවා. එතකොට අධ්‍යාත්මේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න කියන ගිනි තුනක් හදාගන්නේ ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඉතින් ඒක නිසා ඔබ මේ නිවන කියන්නේ, නිබ්බාන කියන්නේ, නිවීම කියන්නේ, නිදහස් වීම කියන්නේ මේ දුකෙන් මිදී නිදහස් වීම. මේ බුද්ධ දේශනාව, බුදුහාමුදුරුවෝ දේශනා කර ධර්මය මේ දුක පිළිබඳව ධර්මයක් නෙමෙයි. මේ දුක
එහෙම ගන්න මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි. ඒ පස්සේ කාලෙක වැරදියට පරිවර්තකයෝ වැරදියට පරිවර්තනය කරපු දෙයක්. බුදුහාමුදුරුවෝ කිව්වේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ පියනු 8ක් තියෙනවා. පියනු 8ම කපලා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක්. මේ දුක පිළිබඳව නෙමේ කරුණු පෙන්නලා දුන්නේ, දුකට හේතුක පිළිබඳව. හේතුව නැති කිරීමෙන් හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා බුදුහාමුදුරුවෝ දේශනා. හේතු භංග කරන්න, බිඳලා ගහලා අයින් කළා ඉවත් කළා කපලා දාන්න ඕනේ හේතු. මේ බුද්ධ දේශනාවේ හේතු තුනයි තියෙන්නේ. තේසං හේතුන් තථාගතෝ ආහ. හේතු තුන තමයි රාගය ප්‍රිය දෙයට ඇලීම හේතුවකි. ද්වේෂය අප්‍රිය දෙයට ගැටීම තරහ වෛරයෙන් කටයුතු කිරීම හේතුවකි. ඒ වගේම මෝහය මානය හේතුවකි. එතකොට මේ හේතු කරන්නේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා හේතුවක් කළොත් ඵලයක් උරුම වෙන බව. ඵලය කියන්නේ කර්මයක් උරුම වෙනවා, විපාකයක් උරුම වෙනවා, පටිසන්ධිනවා, දුක හදා ගන්නවා. අන්න ඒ පුද්ගලයා දකිනවා දුක කියන්නේ මොකක්ද කියලා. දුක කියන්නේ එක තමන් කරපු වැරදි ක්‍රියාවක, නොගැලපෙන ක්‍රියාවක, ණය වෙන ක්‍රියාවක, අර සාවජ්‍ය ක්‍රියාවක ප්‍රතිඵලයක්. ඒක නිසා මේ දුක කියන එක ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. හැබැයි තව එකක්, තව පැත්තක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. යම් කිසි කෙනෙක් සැප බලාපොරොත්තුවෙන් සැප නිච්චසේ සුඛසේ ආත්මසේ මම කොට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ කොට ගත්තොත් එක කෙලවර වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛං. දුකිනුයි කෙලවර වෙන්නේ. එතකොට ඔය අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ධර්මයේ තේරුම් නොගත් අය අන්තවාදී ලෙස, අන්තගාමී ලෙස සැප හඹාගෙන යනවා, සැප හොයාගෙන යනවා, සැප බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනවා. හැබැයි සැප කියන එක විපරිණාමයට පත්වීමත් සමග දුකෙන් කෙලවර වෙනවා. එතකොට ඔබ මේ සැප කියන එක తాවකාලික දෙයක් බව ඔබ තේරුම් ගන්න ඕනේ. සැප කියන එක අපිට අපේ කැමැත්ත අනුව ඍෂිසේ මනාපසේ නිච්චසේ සුඛසේ ආත්මසේ පවත්වන්න නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේ ධර්මතාවය ඔබ තේරුම් ගන්න ඕන. මේ සතියක් ඔබ මෙතන ඉන්නේ. මෙන්න මේ නිච්ච සුඛාත්ත කියන ධර්මතාවය පවත්වන්න බෑ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගත්තහම ඔබේ හිතේ ඇතිවෙන යමක් පිළිබඳව, දෙයක් පිළිබඳව තැනක්, අවස්ථාවක්, ධර්මතාවයක්, පුද්ගලයෙක්, සත්වයෙක්, වස්තුවක්, ද්‍රව්‍යයක්, මේ සියලු දේ පිළිබඳව ඔබ අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ ඒක ප්‍රිය නම් නිච්චසේ සුඛසේ ආත්මසේ ගන්නවා, තීරණය කරනවා. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මගේ කොට ගන්න කල්පනා කරනවා. නමුත් ඒක මගේ කොට ගත්තට මට කැමතිසේ, මට ඍෂිසේ, මනාපසේ, මට ඕන විදිහට පවත්වන්න නවත්තන්න බෑ. හේතුව මොකද? මේ ලෝකේ කැරකෙනවා, භ්‍රමණය වෙනවා, කාලය ගෙවිලා යනවා. ඒ අනුව සබ්බේ සංඛාරා අනිච්චාති. නිච්චසේ පවත්වන්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛාති. සැප බලාපොරොත්තු වුණත් කෙලවර වෙන්නේ දුකෙන්. සබ්බේ ධම්මා අනාත්තාති. ඒකට හේතුව
විපරිණාමය. එතකොට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ආකාරයට පෙර නොඇසූ විරු භාවිතයේ නොතිබූ දෙයක් කියා දෙනවා දේශනා කරනවා කියන්නේ මෙන්න මේ අට්ඨක්කරා තීන පදා අකුරු 8කින් යුතු පද දිනකින් යුත් ත්‍රිලක්ෂණය දේශනා කිරීමයි. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුන අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව භාවිතයට ගන්න ඕන සුදුසු විදියට කියා දෙනවා දේශනා කරා. බුදුහාමුදුරුවෝ කළේ ඒකයි. එතකොට මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන අරමුණු පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයම ඒක ප්‍රියමනාප නම් ඒ අය හිතුවා ඒක මම කොට ගන්න එක මගේ වසඟේ අයිතියේ සන්තකේ පාලනය පාත්ත ගන්න පුළුවන් කියලා. ඒ අනුව ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධ කියන පහ ඒ පුද්ගලයෝ නිත්‍යසේ සුඛසේ අත්ථසේ දැකලා තීරණය කරලා දෘෂ්ටිගත වෙලා ඒවට තණ්හාවක් ඇතුව ඒව උපාදානය කරගත්තා. උපාදානය කරගත්ත ගමන් අර මාළුවා ඇම ගිල්ලා වගේ බිලි කටුවට මාළුවා අහු වුණා වගේ ඔබත් මාරයාගේ උගුලට උතාරියට අහු වෙනවා. එතකොට ඔබ දුක් විඳිනවා කියන්නේ මේ මාරයාගේ උගුලට උතාරියට අහු වෙන වැඩක් කරන නිසායි. ඒකයි බුදුහාමුදුරුවෝ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කිව්වේ. එතකොට ඔබට තියෙන්නේ මේ හේතු තේරුම් අරගෙන හේතු වලින් මිදී නිදහස් වෙන්නට කටයුතු කිරීම. මේ සිංහල භාෂාවේ හේතු කියපු වචනේයි මාගදී බුද්ධ භාෂිතයේ හේතු කියපුයි එක නෙමෙයි දෙකක්. බුද්ධ භාෂිතයේ හේතු කිව්වේ රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. තේසං හේතුන් තථාගතෝ සං උපදින හේතු තුනක්. සම්බන්ධතාවයක් එහෙම නැත්නම් සමුදය උපදින හේතු තුනක්. සමුදය ඉපදුනේ නැත්නම් ඒක හේතුවක් වෙන්න බෑ. සමුදය ඉපදුනොත් අනුසය උපදිනවා, ඔබ උගුලේ අහු වෙනවා, ඔබ කරපු ක්‍රියාවේ ඔබම ශේෂ කරගන්නවා අනුසය. ඉතිරි කරගන්න. ඔබට ඉදිරියට කර්මයක් හැටියට විපාකයක් හැටියට ඵලයක් හැටියට උරුම වන දෙයක් ඔබ ඉතිරි කරගන්නවා. අර සමුදය බිහි වුණොත් අනුසය බිහි වුණොත් හේතුවක් තේරුම් නොගෙන කළොත්. ඒකයි කිව්වේ රාගයේ හේතුවකි, ද්වේෂයේ හේතුවකි, මෝහයේ හේතුවක් කියලා. ඒක නිසා මේක හොඳට මේ ධර්මයේ බුද්ධ ධර්මයේ දේශනාව තේරුම් ගත්තොත් බොහෝම සරල දෙයක් මෙතන තියෙන්නේ. මෙතන අහස පොළව ගැට ගහන්න දෙයක් ඔබ මේ සතිය තුල අහන්නේ නැහැ. හැබැයි ඔබට මෙතෙක්කල් අහන්න නැති දේවල්, නොහසූ දේවල් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ඔබට අහගන්න පුළුවන් වෙයි. ඔබට ඇහෙනවා මේ සතිය තුල. හැබැයි ඒවා ඒ තරම් අහස පොළව ගැට ගන්න දේවල් නෙමෙයි. ඔබ මේ දෛනිකව ඔබේ ක්‍රියාකාරකම් කරගෙන යන ගමන්ම ඔබට මේ හේතු වලින් මිදෙන්න පුළුවන්. මේ හේතු වලින් ඔබ අර සුතවත් අරිය ශාවකයෙක් වුණා නම් ඔබ දන්නවා හේතු වලින් මිදෙන්න. ඉතින් ඒක නිසා මේ සුතවත් අරිය ශාවකයා කියන්නේ සුතවත් කියන්නේ සුතං සුසුතං බහුසුතං සුතදර සුතමේ ඥානයක් ලැබූ පුද්ගලයා. ඒ කියන්නේ බණ අහන්න ඕන. දැන් ඔන්න තව වචනයක් ආවා. බණ අහන්න ඕන.
එතකොට මේ බණ අහන්නේ නැතුව යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් එතෙන්දී ඔහුට නිවන් මගක් බලාපොරොත්තු වෙන්න බෑ. භාවනා තියෙනවා. ලෝකෙ තිබුණා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලත් ආගම් 60 ගානක් තිබුණා මේ ජම්බුද්දීපේ. ඒ ආගම්වල භාවනා කරපු අය හිටියා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ ඉස්සිවරු උද්දක රාමපුත්‍ර ආලාර කාලාම අසිත වග්ගව පංචවග්ගයේ බික්කුන් ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප මෙහෙම නොයෙකුත් අය ඒ වගේම සත්‍ශාස්ත්‍රූ වලුන් හිටියා. ඒගොල්ලොත් භාවනා කළා. හැබැයි ඒගොල්ලෝ භාවනා කළේ ඒත් මේ දුකෙන් මිදෙන්න. ඒගොල්ලෝ හිතුවා මේ ධ්‍යාන ලැබුවාම බ්‍රහ්මත්වයට පත් වෙනවා. බ්‍රහ්මත්වයේ බොහොම නොපෙනෙන දීර්ඝ කාලයක් තියෙනවා. අභිඥාලාභීකටවත් ඒ වයස දකින්න බෑ, ආයුෂ දකින්න බෑ. ඒකින්ද එතන නිවන කියලා හිතුවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඊට වඩා එහා ගිය දෙයක්. මේ ධ්‍යානවලත් තියෙන්නේ අර මුල සිඳින්නට බැරි තත්වයක්. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධර්මයේ තියෙන්නේ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපා දාන්න, සිඳලා දාන්න, නැවත නූපදින ආකාරයට ඒකෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක්. රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. බුදුහාමුදුරන්ගේ ධර්ම. එතකොට මෙතෙක් කල මේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන තාක් කල් සමාජයේ මිනිස්සු හිතුවේ නැහැ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපන්න, සිඳින්න, නැවත නූපදින ආකාරයට අනුත්පාද නිරෝධයෙන් මුල කපන්න පුළුවන් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ ක්‍රමයක් හොයාගත්තා, ක්‍රමයක් කියා දුන්නා. ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් ඕන කෙනෙකුට, ඔබ සියලු දෙනාට මේ ඔබගේම මෙතෙක් කල මේ සංසාරයට බැඳුණු සංයෝජන 10ම සකස් වෙන්නේ ওই බැමි තුනක් මුල් කරගෙන. බාන් තුනක්. ඔබ මේ සංසාර ගමනට ඈඳෙන බැඳෙන බැමි තුනක් තියෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන තමා සංයෝජන 10ක් හැටියට බුද්ධ දේශනාවේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ච විද්‍යා කියලා සංයෝජන 10කට බෙදුවේ. මේ සංයෝජන 10කට බෙදුවේ කපන ක්‍රමය. එතකොට මේ බැමි කපන්න තමා මේ 10කට බෙදලා පෙන්නලා දුන්නේ. හැබැයි බැමි හැදෙන්නේ ඒ 10ම හැදෙන්නේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන තුන නිසා. එතකොට බැමි තුන හැදෙනකොට බැමි තුනයි හැදෙන්නේ. කපනකොට මේක 10කට බෙදලා සංයෝජන 10ක් ප්‍රහාණය කරන්න ඕන බව බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තව නොයෙකුත් ඉස්සිවරු හිටියා, අභිඥාලාභීන් හිටියා, ධ්‍යානලාභීන් හිටියා, උගතුන් හිටියා, ශාස්ත්‍රවරුන් හිටියා, නොයෙක් අය හිටියා. ඔය බ්‍රහ්මජාල සූත්‍රය කියන සූත්‍රයේ දීඝනිකායේ තියෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයන් ආගම් තිබුණා. ඒ වගේම සත්‍ශාස්ත්‍රවරු හිටියා. ඔය කවුරුවත්ම මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන මේ සංසාර ගමනට බැඳෙන බැමි තුන සහ මුලින්ම කපලා බැමි තුනෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් කියා දෙන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. ඒ ගැන දැනුමක් තිබුණෙත් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මිනිසයන්ට, මිනිසුන්ට, දෙවියන්ට කියා දුන්නේ මේ බැමි තුන නැවත නූපදින අනුත්පාද නිරෝධයෙන්ම
රාග කය කරන හැටි. ද්වේෂ කය කරන හැටි. මෝහ කය කරන. කය කියන්නේ කපනවා. මේ බැමි තුන කපනවා කියන එකයි රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාන. එතකොට බැමි කැපුවාම ඊට එහාට ඔබ මේ සංසාර ගමනට ඈඳෙන බැඳෙන ඈඳුතු තුන නැවත සකස් කරන්න බෑ. බැම්ම කැපුවොත්, මුලින්ම කැපුවොත්, මුල කැපුවොත්. ඒක නිසා මේ මුල රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපන නිවැරදි ක්‍රමය තමා බුදුහාමුදුරුවෝ දේශනා කරලා කියා දුන්නේ. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. එතකොට මේ රාග ද්වේෂ කියන මේ දෙක తాවකාලිකව යටපත් කරන ක්‍රමයක් අදත් තියෙනවා, තිබුණා, එදත් තිබුණා, බුදුහාමුදුරන් කාලෙත් තිබුණා, ඊට පස්සෙත් තිබුණා, මතුවටත් තියෙනවා. එතකොට ඒක පැලැස්තර පිළියම. එතකොට මේ රාගය ද්වේෂය කියන දෙක తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. වෙන මොකක් හරි නිමිත්තක්, කසින නිමිත්තක්. ඔන්න දැන් අලුත් වචනයක් තව ආවා. විසුද්ධි මාර්ගය බුද්ධඝෝෂ ලිව්ව තියෙනවා මේ කසින 30ක්. කසින කිව්වේ භෞතික ලෞකික නිමිත්ත. ආපෝ නිමිත්ත, තේජෝ නිමිත්ත, වායෝ නිමිත්ත, පඨවි නිමිත්ත, වර්ණ, නීල, පීත, ඕදාතිත මේ වගේ ලෞකික භෞතික නිමිති. ඒ ලෞකික භෞතික නිමිත්තක් අරගෙනත් භාවනා කරන්න පුළුවන්. හැබැයි මුල කැපෙන්නේ නැහැ. මුල කපන්න බෑ. හැබැයි తాවකාලික සුවයක් ලැබෙනවා. ධානයක් ලැබෙනවා. අභිඥා ලැබෙනවා. ඒක ලැබෙනවා. ඒකට මිනිස්සු රැවටුණා. මිනිස්සු හිතාගත්තා ධානයක් ලැබුණාම, අභිඥා ලැබුණාම දැන් ඔය පංචවග්ගයේ භික්ඛූන් කොණ්ඩඤ්ඤ බමුණා මේ ධානලාභියෙක්, අභිඥාලාභියෙක්, ඊශ්වරයෙක්. ඉද්ධි ප්‍රතිහාර පාන්න පුළුවන්. ආසින් යන්නත් පුළුවන්. තව නොයෙක් දේවල් කරන්න පුළුවන්. හැබැයි නිවනක් නැහැ. අඩුම වශයෙන් සෝතාපන්න ඵලයටවත් පත් උනේ නැහැ. වෙලා හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ දැන් කොණ්ඩඤ්ඤ බමුණා අර බෝසත්තුමා සිද්ධාර්ථ කුමාරයා උපන් දිනයෙන් පස්සේ දින 7කට පස්සේ නම් තබන මගුලක් තිබුණා. ඒ කාලේ රජගෙදර. ඒ නම් තබන මගුලට මේ බමුණෝ 100 ගානක් ආව, 100 ගානක් 108ක්ද කොහෙද? ඒකෙන් ප්‍රධානිය තමා මේ හිටිය කොණ්ඩඤ්ඤ බමුණා. කොණ්ඩඤ්ඤ බමුණා ධානලාභියෙක්, අභිඥාලාභියෙක්, අෂ්ටාභිඥාලාභී ඊශ්වරයෙක්. හැබැයි බුදුහාමුදුරුවෝ අවුරුදු 35කට පස්සේ 36 වෙනි අවුරුද්දේදී මේ ක්‍රමය, මේ මුල කපන ක්‍රමය, මේ රාග මුල, දේශ මුල, මෝහ මුල කපන ක්‍රමය හොයාගත්තා. හොයාගෙන අර කොණ්ඩඤ්ඤ වද්දිය මහානාමාසජි පස්වගමානුන් හම්බ වෙලා මේක මම හොයාගත්ත දහමක්, මෙන්න මේක බලන්න අහන්න කියලා. ඒක ඇහුවට පස්සේයි ඔය කොණ්ඩඤ්ඤ බමුණා අර විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙලා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධි ධම්මං. මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හරය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හිතේ යං කිංචි කියන්නේ හිතේ. හිතේ යම් කිසි සමුදයක් උපදින, සම්බන්ධතාවයක් අලුතෙන් උපදින දෙයක් තියෙනවා නම් ඒක නිසා පැවැත්ම පවතිනවා. ඒ සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි. සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි. මෙන්න මේ ධර්මතාවය කොණ්ඩඤ්ඤ බමුණා ඇහුවේ බුදුහාමුදුරුවන්ගෙන් අවුරුදු 35කට පස්සේ. අර සිද්ධාර්ථ ගෞතමතුමා
බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඒ අනුවයි කොණ්ඩඤ්ඤ බමුණා මේ සමුදය නිරෝධ කරන්නට තේරුම් ගත්තේ. ඔබටත් එහෙමමයි. ඔබ මිනිසෙක් හැටියට මෙතෙක් නොඇසූ ධර්මයක් කිව්වේ බුබ්බේ අනනුසුතේසු ධම්මේසු මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි. ඒක කරන්න ඕන ඔබ. ඒක නොකළොත් දුක් විඳින්නේ ඔබ. ඒක නොකළොත් පැවැත්ම පවත්වාගෙන යන්නේ ඔබ. ඒක නොකළොත් සංයෝජන 10 සකස් වෙන්නේ ඔබ තුල. දුක් පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යන්නේ ඔබ. එතකොට දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම හරවත්ම දේ තමා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. හැබැයි එකක් හිතේ තියාගන්න ඕන මේ වචන ටික තේරුම් ගත්තට සමුදය නිරෝධ කළා වෙන්නේ නැහැ. ඔබට බෑ තව කෙනෙකුගේ හිතේ උපදින සමුදය දකින්නත් බෑ නිරෝධ කරන්නත් බෑ. ඔබ ඔබේ හිතේ උපදින සමුදය දැක්කොත් පමණක් ඒකට මාර්ගය තේරුම් ගත්තොත් පමණක් සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි කියන එක තේරුම් ගන්න. හැබැයි ඔබ මේ සමුදය ඔබට ඇමක් කෑමක් ආහාරයක්. සමුදය මෙතෙක් කල ඔබට ලාභයක් හැටියට ඔබ හිතුවේ. වටිනාකමක් සාර දෙයක්. ඒකයි සංසාරයි කිව්වේ. ඒක නිසා දැන් මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ඔය ප්‍රියමනාප දෙයකට ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන ප්‍රියමනාප මිහිරි මధుර දේවල් තියෙනවා. ඒවා තමන්ගේ සන්තකයට අයිතියට පාලනයට උපාදානය කර ගැනීම වටිනාසය සාරසය දකිනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය සමුදය බිහිවීම බව දන්නේ නැහැ. ඒක තමයි අඥාන. ඒකයි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං. මේක තමයි පෘථග්ජන පුද්ගලයාගේ තත්ත්වය. ඔබ අරිය ශාවකයෙක් වෙන්න නම් වෙනවනම් ඔබ දැනගත යුතු දේ තමා මේ සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. සමුදය උපදින්නේ ඔබේ හිතේ. සමුදය උපදින මොහොත ඔබ තේරුම් ගත යුතුයි. ඊට ඉස්සෙල්ලා සමුදය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත යුතුයි. වචන දෙකක්. සංඋදය සම්බන්ධතාවයක් අලුතෙන් හිතේ උපත ලබනවා. එක්ක ප්‍රිය දෙයට ඇලිලා රාගයෙන්, එක්ක අප්‍රිය දෙයට ගැටලා ද්වේෂයෙන්, එක්ක ප්‍රිය අප්‍රිය අතර මැනලා මෝහයෙන්. එතකොට සමුදය තුන් ආකාරයකට හිතේ උපදිනවා. ප්‍රිය දෙයට ඇලිලා රාගයෙන් සමුදය උපදිනවා. අප්‍රිය දෙයට තරහ වෙලා වෛරයෙන් අර තරහකාරයෙක් විරුද්ධකාරයෙක් වැරදිකාරයෙක් විරුද්ධකාරයෙක් හදාගන්න. ඒකත් සම්බන්ධතාවය. ඒකත් සමුදය. ඒ වගේම අර අදුක්කම අසුඛ විදිහටත් සමුදය උපදිනවා මෝහය. එතකොට ප්‍රිය දෙයට ඇලීමෙනුත් අප්‍රිය දෙයට ගැටීමෙනුත් ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීමෙනුත් මෝහෙනුත් සමුදය උපදිනවා. මේ සමුදය උපදුනොත් ඔබ පැවැත්මට හේතු වෙන අනුසය උපදිනවා. පැවැත්මට උපදින කරුණු කාරණා ඔබ විසින්ම නිර්මාණය කරගන්න. ඔබ දුක් පැවැත්ම ඔබ නිර්මාණය කරගත්තා. එතකොට මේ දුක් පැවැත්ම කියන එක නිර්මාණය කරගන්නේ පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ මිනිහෙක් හෝ කවුරු හෝ විඥාණයෙන් කටයුතු කරන අර සමුදය නොදන්නා නිසා. සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන දේ නොදන්නා නිසා. එතකොට ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නම් වෙනවනම් වෙන්නේ සමුදය හැටියට තේරුම් ගන්නත් ඕන. සමුදය නිරෝධ කරන්න ඕන සමුදය උපදින මොහොතම.
එත්තේසං uppajjamaana uppajjati එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජ සංකේ සමුදය සං uppajjamaana සමුදයට එතන දැන් සමුදය කියන වචනේ සං uppajja කියලා දැම්මා. සමුදය උපදින මොහොතෙමයි සමුදය ප්‍රහාණය කළ යුත්තේ කළ හැකි. දැන් අපි හිතමු ඔබ ප්‍රිය දෙයකට ඇලිලා එක්ක ඔබට තරහා ගිහිල්ලා වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් සමුදය උපදිනවා. සමුදය ඉපදලා පැයකට දෙකකට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් මගේ හිත කිලුට වුණා මට එකෙන් විපාකයක් වෙයි මට එකෙන් ආපසුවක් කරදරයක් වෙයි දැන් නිරෝධ කරන්න බෑ. එතකොට සමුදය නිරෝධ කළ යුත්තේ අනුසය උපදින්නට පෙර. අනුත්පාද නිරෝධය. අනුසය දැන් සමුදය ඉපදුණු ගමන් අනුසය උපදිනවා. අනුසය ඉපදුනාට පස්සේ ආසය හැටියට තැන්පත් වෙනවා. ගතියක් බවට පත් වෙනවා. එතකොට ඔබ මේක හොඳට තේරුම් ගන්න ඕන. සමුදය උපදින්නේ ඔබේ හිතේ ඔබේ කැමැත්තක් තියෙන නිසා සමුදය ඉපදුනොත් අනුසය හැටියට උපදිනවා. අනුසය ඉපදුනොත් ඒක අනුසය න අනුසයට නොකොලොත් ආසය හැටියට තැන්පත් වෙනවා. මේ ආසය හැටියට තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල. මනෝමය කාය තුල. කරජ කාය නෙමෙයි. ඔබට ওই බඹයක් වමන වූ ශරීර කූඩුව තුල කාය තුනක් තියෙනවා. කාය කියන්නේ ශරීරය හැම නෙමෙයි. මනෝමය කාය, කරජ කාය, චිත්තජ කාය. මේ කාය කියන මාගදී භාෂාවේ වචනේ කය හැම නෙමෙයි. කය කියලා වචනයක් සිංහල භාෂාවේ තියෙනවා මාගදී භාෂාවේ කය කියලා වචනයක් නැහැ. කාය කියලා වචනයක් තියෙනවා. කාය කියන්නේ කය නෙමෙයි. ශරීරය කිව්වොත් ශරීරං කිව්වොත් සියොති කාය කිව්වොත් අන්න අර යම් ආකාරයකට ඔය කය ශරීරය ශරීරං කිව්වොත්. නමුත් කාය කියන්නේ ඊට වඩා හුඟක් වෙනස් වචනයක්. මේක හොඳට මේ කාය කියන වචනේ මාගදී භාෂාවේ නිවැරදිවම තේරුම් ගත යුතු වචනයක්. මුළු බුද්ධ දේශනාවේ හැම තැනකම තියෙනවා. එකම එක සූත්‍රයක්වත් නැහැ මේ කාය කියන වචනේ නැති. එතකොට මේ කාය කියන්නේ කය හැම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කාය චක්කු කාය, රූප කාය, චක්කු විඥාන කාය, චක්කු සම්පස්ස කාය, චක්කු වේදනා කාය, චක්කු තණ්හා කාය හැටියට කාය හයක් තියෙනවා. එහෙන් ක්‍රියාකාරකම් හයක්. වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් උපදින්නේ කාය නිසා. ඒ වගේම සෝත කාය, සද්ද කාය, ගාන කාය, ගන්ධ කාය, ජීවා කාය, රස කාය, කාය කාය, පොට්ටබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය, කාය තියෙනවා 36ක්. මේ කාය කියන්නේ ශරීර කූඩුව නෙමෙයි. ඔබ ඔය දෛනිකව හැම වෙලාවෙම කරන යම් යම් ඉතිරි වෙන ක්‍රමය. දැන් මේ කාය සක්කාය වෙනවා. දැන් උන්න අලුත් වචනයක් ආවත. මේ චූල වේදල්ල මහා වේදල්ල සූත්‍ර දෙකේ අර ධම්මදින්න අරහත් මෙහෙණියගෙන් විසාක අහනවා සක්කාය කියන්නේ මොකද්ද කියලා. සක්කාය කියන්නේ මේ පංචස්කන්ධයයි කියලා අර ධම්මදින්න අරහත් මෙහෙණින් වහන්සේ කිව්වා. ඒක හරි. සක්කාය කියන්නේ මේ එක එතනක් තියෙන්නේ කාය. ඒක නිසා මේ කාය මගේ කොට ගන්න. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ පංචස්කන්ධයම ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්හාටි ගත්තොත් සක්කාය. ඒක නිසා ඒක සක්කාය සමුදය වෙනවා. සක්කාය නිරෝධය තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සක්කාය හැටියට තේරුම් ගත්තොත් සක්කාය නිසා සමුදය වෙන බව තේරුම් ගත්තොත් සක්කාය නිරෝධ කළ හැකි නිරෝධගාමිනී ප්‍රතිපදාවක් අනුගමනය කළොත් සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයාටත් අනුසය උපදින්න මගපල් ලබන්න පුළුවන් වෙනවා. එතකොට මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරුව මේ දේශනා කර වදාළ ධර්මය මේ වචනවලට පමණක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. වචන ටික කටපාඩම් කරගන්න පුළුවන්.
මහා සතරාතිපට්ඨාන සූත්‍රය, එහෙම නැත්නම් ධම්මච්චකප්පවත්තන සූත්‍රය, තව සූත්‍ර ත්‍රිපිටකයේ තියෙන හොඳ සූත්‍ර ඔය රතන සූත්‍රය, කරණීය මත්ත සූත්‍රය, මේම තව සූත්‍ර කටපාඩමින් ගායනා කරන්න, සජ්ජායනා කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. හැබැයි නිවනක් නෑ. කටපාඩමින් ගායනා කරන්න. වචන ටික කිව්වට. ඒක අර වෙද මහත්තයා බේත් සීට්ටුවක් කියලා දුන්නා. ඒ බේත් සීට්ටුව හොඳට කටපාඩම් වචනකින් වචන කියන්න. ඒ වගේම හොඳ වෙද මහත්තයා හොඳ බේත් සීට්ටුව, මේ බේත් සීට්ටුව හරිය වටිනවා කියලා උඩින් තියලා දුම් අල්ලාලත් ඉන්නවා. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ වගේ තමා මේක පිරිතක් හැටියට සජ්ජායනා කළාට, කටපාඩම් කරගත්තට, දවස ගානෙම හවසට බුදුගෙට ගිහිල්ලා පිරිත සජ්ජායනා කළත් නිවනක් තියා අහලකටවත් නැහැ. සමුදය නිරෝධ කරන්න බෑ. කරන්නේ නැහැ. එහෙමනම් නිවනක් නැහැ. ගාත හැටියට, ගීතිකා හැටියට ගැයුවට, යාතිකා හැටියට යද්දට, පිරිත් හැටියට සජ්ජායනා කළාට නිවන් දකින්න බෑ. මේ බුද්ධ දේශනාවේ මේ වචනවල තියෙන්නේ ගැඹුරු අර්ථයක්, ධර්මයක්. ඒව අපි දැනගෙන අහගෙන තේරුම් අරගෙන ඒ අනුව අපේ හැසිරීම් රටාව, චර්යා රටාව වෙනස් කරගන්න ඕනේ. ඒකයි මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තියෙන්නේ කියවගේවා සජ්ජායනා කර කර ඉන්න නෙමේ, විපස්සනා ධූරය පුරන්න. විපස්සනා ධූරය පුරනවා කියන්නේ වැරදි දේ ප්‍රහාණය කර කර අස් කරන්න. විපස්සති. ඒකයි මෙත්ත අනුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. අනුසය අස් කරන්න. අනුසය නොඋපදවාම හිතෙන් අයින් කරන්න. ඒකයි අනුස්සති භාවනා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා තේරුම් ගත යුතුයි මේ වචන ටික තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ වචනවල අපි අපේ හිත නිවෙන මාර්ගයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් මේවා ගැබ් වෙලා තියෙනවා. මේ පිළිවෙත අපි තේරුම් අරගෙන මේක භාවිතයට ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාවක් කරනකොට දැන් ඔබට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සූත්‍ර ධර්ම 15ක් 20ක් මෙතෙන්දී අද ඉඳන් අහන්න ලැබෙනවා. මේ දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා ආරම්භයේම මුලින්ම තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමිති. මේක මේ ධම්ම පරියායන් හෝ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමිති කියලා කිව්වා. මේක තං සුනාත, මේක තියෙන්නේ මේ ධර්මය හොඳට අහගන්න. සාදුකම් මනසිකරෝත, මේක අපේ මේක භාවිතයට ගන්න පුළුවන් විදිහට අපි තේරුම් ගන්න ඕන, ධාරණය කර ගන්න ඕන. ඒ වගේම වාසිස්සාමිති, මේක හැසිරෙන්න ඕන, භාවිතයට ගන්න ඕන. මේ ධර්මය භාවිතයට ගත්තේ නැත්නම් අර වෙද මහත්තයාගේ හොඳ බේත් සීට්ටුව කියව හිටියට බේත හදාගෙන බිව්වේ නෑ, ලෙඩේ සනීප වුණේ නෑ වගේ. මේක භාවිතයට ගත්ත නැත්නම්, කටපාඩම් කරගත්තට ත්‍රිපිටකයේ වචන ටික හොඳට දන්නවා වුණාට, අනුන් එක්ක තර්ක කරලා විතර්ක කරන්න වචන දන්නවා වුණාට, භාවිතයට ගන්න දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට නිවීමක්, සැනසීමක්, නිබ්බාන තත්වයක්, බැමි මුල් තුන කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව හොඳට අහගන්නත් ඕන, හොඳට ධාරණය කරගන්නත් ඕන. ඒක ප්‍රායෝගිකව වර්තමාන මොහොතේදී භාවිතයට ගන්න ඕන. ඒ අනුව තමන්ගේ හැසිරීම රටාව, චර්යාව වෙනස් කර ගන්න ඕන. එතකොට ඔබ චර්යාව එහෙම නැත්නම් හැසිරීම රටාව වෙනස් කර ගන්නවා කියන්නේ කොයි වෙලාවෙද වෙනස් කර ගන්න ඕන. මෙන්න මේක තමයි
වැදගත්ම දේ ඔබට තරහක් ආපුවාම තරහ එනකොටම ඔබ හිතන්න ඕන ඔබේ හිත කළු වෙනවා. ඔබේ හිතේ කර්මයක් උරුම වෙනවා. ඔබේ හිතේ විපාක දෙන පරිසම් දෙන කර්මයක් ඔබට උරුම එන්න තරහක් එනකොට. ඔබ වහාම තරහ අයින් කළා මෛත්‍රී මෙත්තානුසතිය වඩන්න ඕන. මෙත්තානුසතිය වැඩුවොත් ඔබේ හිත අර කිලුට පැත්තට යන්නේ හිතේ පිරිසිදු බව ඇති වෙනවා. ඒ ගමන්ම මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන. මරණානුසති වඩනවා කියන්නේ ඔබේ හිතේ තියෙන වැරදි ගති තුනක් මරා දාන්න ඕන. මොකද්ද මරන්න ඕන? අර තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා. ඔබේ හිතේ අර තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා මේ තුන මරා දාන්න ඕන. ඒක මරන්න අනිත්‍ය අනුපස්සනා කළ නිච්ච පජහති කරන්න ඕන. දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පජහති කරන්න ඕන. විපරිණාම ධම්ම අනුපස්සනා කළා අත්ථ සංඥා පජහති කළාම අර මරණානුස්සතිය පූර්ණ වෙනවා. එතකොට මරා දාන්න ඕනේ නිච්ච සුඛාත්. ඊට පස්සේ රාගයක් ආවත් මේ රාගයත් ඔබේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත්ථ වෙලා තියෙනවා. එතකොට ඒකෙන් අපි ඔබ අසුභය අනුපස්සනා කළා. ඒක සුභයි සුන්දරයි ප්‍රියමනාපදී. නමුත් ඒකෙන් ඔබ උගුලට අහු වෙනවා. ඒ නිසා අසුභය අනුපස්සනා කළා තුනී කරගෙන හිත අර මරණානුසතිය වඩන්න ඕන. නිච්ච සුඛාත් මරා දාන්න අනිච්චං දුක්ඛං විපරිණාම. අර නිච්ච වෙලා සුඛ වෙලා අත්ථ වෙලා තියෙන්නේ ඔබේ හිතේ අර ප්‍රිය දෙයට ඇලෙන එක. ඒක සාරයි කියලා දකින්නත් ඒක තණ්හා වෙනවා. ඒක උපාදානය කරගන්න. ඒක ඔබේ කරගන්න හදනවා. ඒතන් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාට. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න අවශ්‍යයි. මෙන්න මේ ටික තමයි ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ. මේ සතියක් තුල ඔබේ හිත ගිනි ගන්නට රත් වෙන්නට මත් වෙන්නට දුකටපත් වෙන්නට දුක උරුම කරගන්නට කර්මය උරුම කරගන්නට හේතුව ඔබයි කරන්නේ. වෙන කවුරුවක් කරන්නේ. හිතන්න එපා ඔබේ මහත්තයා හෝ නෝනා හෝ අම්මා හෝ තාත්තා හෝ අසල්වැසියා හෝ යාළුවා මිත්‍රයා හෝ දුව පුතා හෝ ඔය කර්මය ඔබට උරුම කරලා දෙනවා කියලා. ඔබයි මේ කර්මයේ නිර්මාතෘ. ඔබයි මේ කර්මය හදාගත්තේ. මේ දුක හදාගත්තේ. මේ දුක ඔබටයි නැති කරන්න පුළුවන්. ඔබ ධර්මයේ තේරුම් ගත්තොත් ඔය අහක යන කුණු ගොඩවල් වලට ඔබේ සමහරට මහත්යම නෝන වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. දුව පුතා වෙන්න පුළුවන්. ඒ අය ඕන වරදක් කළත් ඔබ ඒ වරද අර අහක යන කුණු ගොඩක් හැටියට සලකලා එකෙන් මිදෙන්න ඕන. ඔබ ඔබේ හිත කිලුට කරගන්න එපා. ඔබ ඔබේ හිත කිලුට කරගන්නේ නෑ වගේම අර තරහෙන් වෛරයෙන් කතා කරන පුද්ගලයාට මෛත්‍රී කරනවා. අර රාගයෙන් කටයුතු කරන පුද්ගලයාට අසුභානුස්සතිය වඩනවා. එතකොට මොකද වෙන්නේ? ඔබත් නිවෙනවා. බාහිර පුද්ගලයා අජ්ජත්තං වා බහිද්ධාවා කායේ කාය අනුපස්සී විහෙරති. අතුලාන්තයත් නිවෙනවා. පිටත් අන්තයත් නිවෙනවා. දෙපැත්තක්ම නිවෙනවා. දෙපැත්තම නිවුනොත් විතරයි ඔබ ජයගන්නේ. එක පැත්තක් විතරක් නිවලා හරියන්නේ. දෙපැත්තම නිවන විදිහටයි මේ මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති චතුරාර්යකා බුදුහාමුදුරුවෝ අනුසති හැටියට කියා දුන්නේ අනුගමනය කරන්න කිව්වේ. ඒක නිසා මේක හොඳට අහගන්න තේරුම් ගන්න. ඔබයි ඔබේ නිවීමේ මූලිකයා ඔබටයි ඔබ නිවෙන්න කටයුතු කරන්න පුළුවන්. වෙන කාටවත් ඔබ වෙනුවෙන් ඕක කරලා දෙන්න බෑ. බුදු කෙනෙකුට විශ්වකර්මයෙකුට සර්ව බලධාරී දෙවියෙකුට ඔබ නිවනට යන්නත් බෑ. එක්කගෙන යන්නත් බෑ. දක්කගෙන යන්නත් බෑ. නිවන පෙන්වන්නත් බෑ. නිවන කියන එක කියා දෙන්න පුළුවන් බුදුවරයෙක් හෝ ලෞතර බුදු පියාණන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයෙකුට වෙන කාටවත් ඒක කරන්නත් බෑ. හැබැයි ඒ කියා දුන්න මග පෙන්වා දුන්න මග අනුගමනය කළ යුත්තේ ඔබයි. ඔබ වෙනුවෙන් තව කෙනෙකුට එක ශේෂයකටවත් මොහොතකටවත් ඒක අනුගමනය කරන්න බෑ. ඔබයි මේ මග අනුගමනය කළ. ඔබ මග අනුගමනය කළොත් ඔබ දුකෙන් මිදෙනවා. ඔබ මග අනුගමනය කළේ නැත්නම් ඔබට ඔබම දුකටපත් වෙනවා. මේක
හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක් මේ සතිය තුළ ඔබට අහන්න ලැබෙන ධර්මය මෙයයි. හොඳයි දැන් අපි බලාපොරොත්තු වෙනවා ඔබට පොතක් ලබා දීලා තියෙනවා. ගෙනල්ලා නැහැ වගේ පොත්. ගෙනල්ලා නැති අය අත උස්සන්න. සිල්මෑනියෝ ගාව පොත් නැද්ද? පොත නැතුව නම් බෑ. පොත ඕනමයි. ගෙනල්ලා නැහැ පොත. පොත නැතුව ඉතින් මෙතෙන්ට ඇවිල්ලා වැඩකුත් නැහැ මම හිතන්නේ. මොකද පොතේ තියෙන්නේ ධර්මය. පොතේ කියලා තියෙන දේ තමයි අපි මේ කියන්නේ. පොත නැත්නම් ඔබට වචනයක්වත් තෝරගන්න බේරගන්න බැරි වෙයි. ඔව්. අපි දැන් මේ පොතේ තියෙනවා ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඕන සියලු සිල්මෑනියොත් පොතක් කායෙන් හරි පහලින් ණයටවත් ඉල්ල ගන්න. ගේන්න බැරි වුණා නම් පොත අවශ්‍යයි. මේ පොතේ තියෙනවා ඔය එක පොතක් දීලා හරියන්නේ නැහැ. මේ අනිකයටත් දැන් මේ පොතේ තියෙන්නේ නිර්මල ත්‍රිපිටක ධර්මයේ එන සූත්‍ර ධර්ම ගන්නවා. මෙන්න මේ පොත් නැති අය මේ පැත්තේ ඉන්න අය කෙනෙක් දෙන්නේ පොතක් දෙකක් දෙන්නකෝ මේ පැත්තේ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ත්‍රිපිටක ධර්මයේ එන සූත්‍ර ධර්ම ගණනාවක් තමයි මේ පොතේ තියෙන්නේ. මේ පොතේ තියෙන සූත්‍ර ධර්ම අපි ඔබට ටිකෙන් ටික දිනපතා ධර්මයේ තේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙනවා. අද ඔබට අපි බලාපොරොත්තු වෙනවා ওই පොතේ තියෙන 101 වෙනි පිටේ තියෙන අක්කන සූත්‍රය. 101 වෙනි පිටේ තියෙනවා අක්කන සූත්‍රය. මේ අක්කන සූත්‍රය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා අද. මේ අක්කන සූත්‍රය පළමුවෙන්ම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. ආරම්භයේදීම මේ අක්කන සූත්‍රය දේශනා කරන්නේ මේක ඊ타ත්ම වැදගත් යම්කිසි මිනිසෙක් කරුණු හතරක් තේරුම් ගැනීම. මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. පරම පවිත්‍ර ත්‍රිසත් ධර්ම ශ්‍රවණය කිරීමත් අවශ්‍යයි. කන සම්පත්තිය ලැබීමත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට මේ කන සම්පත්තිය ලැබෙනවාද නැද්ද? මේ කන සම්පත්තිය කියන එක කන කියන්නේ අර කය කපන්න පුළුවන් බැමි තුන දැකලා ඒ කපන්න තුන පුළුවන් බැමි තුන හඳුනා ගැනීමයි කන සම්පත්තිය. ඒ බැමි තුන කැපීම කය. ඒ බැමි තුන කපා අවසන් කළාම කීනාශ්‍රවයන් මහ. කීනා ಜಾති කීනම් පුරාණං කීනාශ්‍රවයන්. එතකොට මේ වචන තුනක් කන කය කීන. එතකොට කන සම්පත්තිය කියන එක මිනිස්සෙකුට ලබන්න පුළුවන් දෙයක්. හැම කෙනෙකුටම බෑ හැබැයි. ඒක නිසා ඔබ මේ කෙලෙස් බැමි තුන කපන්න නම් කන සම්පත්තිය ලැබීම අවශ්‍යයි. ඊට පස්සේ කන සම්පත්ති කියන්නේ වචන දෙකක්. කන කියන්නේ එකක් සම්පත්ති කියන්නේ එකක්. දැන් මේ කන කියන වචනේ විරුද්ධ වචනේ අකන සම්පත්ති කියන වචනේ විරුද්ධ වචනේ අසමයෝ. අසමජ්ජාති කියලා සිංහලෙන් කියන්නේ.
සමත් නොවන ಜಾති, අසමත් ಜಾති. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ කිව්වා මේ කන සම්පatti කියන කරුණු දෙක පූර්ණණය කරගන්න ඕන මිනිස්සෙක් නම් නිවන් දකින්න. එතකොට සමාජයේ බුද්ධ ශ්‍රාවකයන් අතර බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස අතර ප්‍රශ්නයක් ඇහුණා, ප්‍රශ්නයක් මතුවුණා. කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතවා පුතුජනෝ භාසති. අසුතවත් පුතුජන මිනිස්සු මේක මේ වචනේ කතා කරනවා කනකිච්චෝ ලෝකෝ. මොකද්ද මේ කන අකන සම්පatti අසමයෝ දන්නේ. මේම ප්‍රශ්නයක් බුද්ධ ශ්‍රාවකයන් අතර ඇති වුණාම මේක බුදුහාමුදුරුවෝ ගාවට ඉදිරිපත් වුණා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේක නොචකෝසෝ ජානාති කනංවා අක්කනංවා නොචකෝ ජානාති මේක තේරුම් ගන්න බැරුව පෘථග්ජන පුද්ගලයෝ මේ ගැන කතා කළා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා අට්ටිමේ භික්කවේ අක්කනා අසමයා බ්‍රහ්ම. අනිත් පැත්ත කිව්වේ බුදුහාමුදුරුවෝ මේ කන නෙමේ කිව්වේ අක්කන, සම්පatti නෙමේ කිව්වේ අසමයෝ. විරුද්ධ පැත්තයි කිව්වේ අට්ටිමේ භික්කවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසය. බ්‍රහ්මචර්ය වාසය කියන්නේ අරහත් ත්වයට පත් වෙනවා, මඟපල් ලබනවා. ඒ ත්වයට පත් වෙන්නට සමත් නොවන අසමයා කන කපා දාන්න බෑ, බැමිතුන අක්කනා. එහෙම අක්කන අවස්ථා 8ක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එතකොට මේ කන සම්පත්තිය ලබන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා, බැරි අවස්ථාවක් තියෙනවා. බැරි අවස්ථා 8ක් තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. පළවෙනි එක දේශනා කරන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කිව්වා ඉද භික්කවේ තථාගතෝච ලෝකෝ uppannෝ hoti අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මේ බුදු ගුණ 8 මේ බුදු කෙනෙක් ලෝකයට බුද්ධත්වයට පත් වෙලා මේ ආකාරයට පුද්ගලයෙක් තුල බුදු ගුණ ඇති කරන්න මේ ධර්මයේ දේශනා කරනකොට ධම්මෝච දේශීයති. මේ ධර්මයේ දේශනා කරනවා බුදුවරයෙක්. ධම්මෝච දේශීයති ඕපසමිකෝ උපමා සම්‍යක් ප්‍රයෝග සහිතව පරිනිබ්බානිකෝ පූර්ණ වශයෙන් මේ බැමි තුනෙන් නිදහස් වෙන්න. පරිනිබ්බානිකෝ කියන්නේ බැමි තුනෙන් නිදහස් වීම. පරිනිබ්බානිකෝ සම්බෝධගාමි මේ භවගාමි භවෙන් මිදී නිදහස් වෙලා සමුදය භව උදුරා දැමීම මාර්ගයේ සම්බෝධගාමි සුගතප්ප වේදිනෝ. අර උභය අර්ථ සාධනය සකස් කරගන්න සුගතප්ප වේදිනෝ. මෙහෙම කටයුතු කරනකොට දේශනා කරනකොට බුදු කෙනෙක් බුදුත්වයට පත් වෙලා බැරි වෙලාවත් ඒ අවස්ථාව වෙනකොට අයංච පුද්ගලෝ නිරයන් uppannෝ hoti. නිරේ ඉපදුන පුද්ගලයන්ට මේ කන සම්පත්තිය ලබන්න බෑ අක්කනෝ අසමයෝ. නිරේ උපදින පුද්ගලයන්. එතකොට නිරේ උපදින පුද්ගලයෝ කියන්නේ ඒ සත්ත්ව කොට්ටාසයක්. ඔබ වගේ මිනිස්සු ඔබත් නිරේ ඉපදිලා තියෙනවා මීට ඉස්සෙල්ලා එකවරක් නෙමෙයි 100,000 වතාවක්. අද යන්තම් ඔබ නිරයෙන් ඇවිල්ලා තියෙනවා ගොඩට. නිරය කියන්නේ මේ පෘථුවිය පොළොව යට මහමුදේ ආගාධවල මරියානා ආගාධ වගේ ඉපදෙන සත්තු ඉන්නවා පොළොව යට. ඒ සත්තු ඉපදින්නෙත් පොළොව යට, ජීවත් වෙන්නෙත් පොළොව යට, මිය පරලොව යන්නෙත් පොළොව යට. කවදක්වත් පොළොවෙන් එළියට ඇවිල්ලා වාතාශ්‍රයේ හිළු එළිය බලන්න බෑ. මුහුදේ ආගාධවල ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරෙනවා. මුහුදෙන් උඩට ඇහිලා ඉර එළිය වාතාශ්‍රය ආග්‍රහණය කරන්න බෑ. ඒ සත්තුන්ට කියනවා නිරය කියලා. ඒ සත්තුත් මිනිස්සු හැටියට ඉපදිච්ච අය, රජ වෙච්ච අය. හැබැයි දැන් නිරයට පත් වෙලා තියෙනවා. ඒ අයට මේ ඉර එළිය දකින්න බැරුව, වාතාශ්‍රය ආග්‍රහණය කරන්න බැරුව මේ බුදු කෙනෙක් දේශනා කරන බණ අහන්න බෑ. ඒ අනුව ඒගොල්ලන්ට කන
සම්පත්තිය නෑ. අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. අක්කනෝ අසමයෝ. ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස පුනිතවරම් භික්ඛවේ තථාගත ලෝකෝ උප්පන්නෝ හෝති. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරනකොට යම් ආකාරයක අයංච පුද්ගලෝ තිරච්චීන යෝනින් උප්පන්නෝ හෝති. තිරච්චීන යෝනින් කිව්වේ ඔබ කවුරුත් දන්නවා තිරිසන් යෝනිය කියන එක. නමුත් මේකේ තියෙන්නේ තිරච්චීන කියන්නේ මේ කොටස් දෙකක් ඉන්නවා ලෝකේ, තිරස්ව සහ සිරස්ව. දැන් ඔබ මිනිස්සයෝ සිරස්. මොලේ තියෙන්නේ මුදුනේ. අර සත්තුන්ගේ මොලේ පොළොවට සමානව තියෙන්නේ. පොළොවට සමාන්තරව බල්ලෝ, හරක්, සිංහයෝ, බූරුවෝ, අලි, නයි, පොළොංගු, සර්පයෝ, කුරුල්ලෝ, මාළු, කූඹි, වේයෝ මේ සියලු දෙනා කෝටි ගණන් සත්තු තිරච්චීනයි. ඒගොල්ලෝ පොළොවට සමාන්තරවයි ඒගොල්ලන්ගේ පොළොවට ගැවි මොළේ තියෙන්නේ. ඔබගේ මොළේ තියෙන්නේ මෙහෙම සිරස්ව. ඒ සිරස්ව තියෙන කෙනෙකුට පමණයි මේ බණ අහන මේ මගපල් ලබන්න, මේ කන සම්පත්තිය ලබන්න පුළුවන්. එහෙම තිරස්ව මොළේ තියෙන කෙනෙකුට බණ අහන්න පුළුවන්, නමුත් මග කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමයෝ තත්වයයි තියෙන්නේ. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක පුනිත පරම් භික්ඛවේ අයංච පුද්ගලෝ පෙට්ටිවිසයන් උප්පන්නෝ හෝති. පෙට්ටිවිසය කියන්නේ පේ වෙලා ඉන්න තත්වය. අනුන් දෙන පින ගන්න පේ වෙලා ඉන්නවා. එයාට කියනවා පරදත්තූප ජීවීන් කියලා. ඔය භූතයෝ, පෙරේතයෝ, ඔය වෘක්ෂ දේවතාවෝ, තව නොයෙකුත් දෙවි දේවතාවෝ ඉන්නවා, රූපී බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ අයට පින්කමක් කරගන්නත් බෑ, කුසලයක් කරගන්නත් බෑ. ඒ අය යැපෙන්නේ අනුන් දෙන පිනෙන්. ඔබගෙන් පින් බලාපොරොත්තු වන බොහෝ පරදත්තූප ජීවීන් ඉන්නවා. ඔබේම ඥාතීන්. භූතයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, දෙවි දේවතාවෝ ඉන්නවා, රූපී බ්‍රහ්මයෝ ඉන්නවා. එයාට එතන පින්කමක් කරන්න බෑ. එයා විපාකයක් විඳින්නේ. මෙතෙන්දී කරගත්ත දේ විපාකයක් විඳිනවා. පින්කම් කරන්න බෑ. එතන විපාක අවස්ථාවක්. ඒක නිසා ඒ පෙට්ටිවිසේ ඉන්න කෙනෙකුට පින්කමක් කරන්න බෑ. අනුන් දෙන පිනෙන් යැපෙන පුද්ගලයෝ නිසායි පරදත්ත උපජීවීන් කිව්වේ. එහෙම අයටත් අර අනුන් දෙන පිනෙන් යැපෙන අයට අක්කනෝ අසමයෝ කන සම්පත්තිය ලබන්න බෑ. මොකද පින්කමක් කරගන්න බෑ, කුසලයක් කරගන්න බෑ. අනුන් දෙන පිනෙන් යැපෙන්නේ ඒ අයට කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමයෝ. තුන්වෙනි කොටස. හතරවෙනි කොටස මේක ඉතාම වැදගත් කොටසක්. ඔබ කාටත් අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුක දේවනිකායන් උප්පන්නෝ හොති. මේ දීර්ඝායුෂ ඇති දේවනිකායවල උපදින. ඒ කියන්නේ බ්‍රහ්මතලවල සහ දේවතලවල දීර්ඝායුෂ තියෙනවා. ඒවා උපදිනවා. ඒවා උපදින්නේ විපාක අවස්ථාවක්. ඒ විපාක අවස්ථාවේදී කුසලයක් කරගන්න කිසිසේත්ම බෑ. ඒ අනුව කන සම්පත්තිය ලබන්න බෑ. නමුත් සම්මාදිට්ඨික දෙවියන්ට ඒක අවස්ථාව ලැබෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට හෝ බ්‍රහ්මයන්ට හෝ රූපී අරූපී බ්‍රහ්මතලවල හෝ මේ දීර්ඝායුෂ දේවනිකායක කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමයෝ මේ බුද්ධ වචනේ. එතකොට නමුත් අද භාවනා මධ්‍යස්ථානවල මිනිස්සු ඔය යන්නේ කටයුතු කරන්නේ ඔය ධ්‍යාන ලබන්නේ අර රූපී අරූපී ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙන්න. මේක තමයි වර්ධ. ඒ තැන්වල නිවන නැහැ. කන සම්පත්තිය ලබන්න බෑ. ඊළඟට දැන් අවස්ථා හතරක් නිරය, තිරච්චීන යෝනිය, පෙට්ටිවිසය, දීඝ ආයුෂ දේවනිකාය. මේ කොහේවත් කන සම්පත්තිය ලබන්න බෑ, නිවන් දකින්න බෑ. මේ අවස්ථා මේ තල එකකදිවත් කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඔබ සියලු දෙනාත් මේ වගේ නොයෙකුත් තැන්වල තලවල අතීතයේ ඕන තරම් ඉපදෙන්න ඇති. නමුත් ඒ තැන්වල නිවනක් නැහැ.
මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට දැන් ඊගාවට තව එකක් කියනවා පුනච පරම්භික්කවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. යම් කිසි කෙනෙක් මිනිසෙක් වෙලා ඉපදිලා ප්‍රත්‍යන්ත ජනපදයක මිනිසෙක් වෙලා ඉපදුණා. ප්‍රත්‍යන්ත ජනපදයක මිනිසෙක් වෙලා ඉපදුණා. දැන් බුදුහාමුදුරුවෝ මේ මිහිතලය මේ පෘථිවිය කොටස් 3කට බෙදුවා. පතිරූපදේශය ප්‍රත්‍යන්ත ජනපදය කියන්නේ පතිරූපදේශය, සුණාපරන්තය, අපරාපරන්තය. ඒ කාලේ හැටියට මේ විදියට 3කට බෙදුවා. ප්‍රත්‍යන්ත ජනපදය, පතිරූපදේශය, සුණාපරන්තය, අපරාපරන්තය. මිනිස්සෙක් වෙලා පතිරූපදේශයක ඉපදුනත් ඒ පුද්ගලයා සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු යත්ත නත්ති ගති බික්කුනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම්. එහෙම මිනිස්සෙක් වෙලා පතිරූපදේශයක ප්‍රත්‍යන්ත ජනපදයක මධ්‍ය මණ්ඩලයේම ඉපදුනත් මිනිස්සෙක් වෙලා මිනිස්රුවෙන් ඒ පුද්ගලයා ගාව තියෙන ගති යත්ත නත්ති. නත්ති කියන්නේ නැත්නම් බික්කුනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම්. මේ ගති 4ක්. බික්කුනම් කියන්නේ භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව කැපිය හැකි, කැපිය යුතුයි කියන ගතිය. බික්කුණීනම් එක ස්ත්‍රියක්. උපාසකානම් උපාසිකානම් ආසවකය කරන්නට අප කැප වෙලා කටයුතු කරන ගතිය උපාසකානම් උපාසිකානම් ස්ත්‍රියක්. මේ ගති 4ක්. බික්කුනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් කිව්වේ ක්‍රියාපද 4ක්, ගති 4ක්. ඒ ගති නත්ති යථා පරිදි නැත්නම් යත්ත නත්ති. මෙහෙමනම් ඒ පුද්ගලයාත් මිනිස්රුවක් තිබුණත් මධ්‍ය මණ්ඩලයේ ඉපදුනත් ඒ පුද්ගලයා අවිඤ්ඤාතාරේසු මිලක්කේසු නම් ඒ පුද්ගලයාට අක්ඛනෝ අසමයෝ කන සම්පත්තිය ලබන්න බෑ. එහෙම මිනිස්සු මනුස්ස රූපේ ලැබපු මිනිස්සු කෝටි ගාණක් මේ රටේම ඉන්නවා. ඒ මිනිසුන්ට මහාන වෙච්චයත් ඉන්නවා. ගියොත් ඉන්නවා. හැබැයි ගති නෑ. බික්කුනම් බික්කුණීනම් ගති නෑ. ඒ ගති තියෙන්න. ගති කියන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව නිවැරදිව හඳුනාගෙන රාගක්කය, දේශක්කය, මෝහක්කය කරන්න කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බික්කුනම් බික්කුණීනම්. ආසවකය කරන්නට කටයුතු කරන පුද්ගලයා උපාසකානම් උපාසිකානම්. එහෙම නැත්නම් ඒ පුද්ගලයෝ ගාව ওই ගතිය නැත්නම් කන සම්පත්තිය ලබන්න බෑ. ඊළඟ ඡේදයේ තියෙනවා නැවත තව අවස්ථාවක්. අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාති හෝති. මධ්‍ය මණ්ඩලයෙන් ප්‍රතිරූපදේශයකම ඉපදුනත් සෝච හෝති මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දස්සනෝ. ඒ පුද්ගලයා තුල වචන දෙකකින් කියනවා මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දස්සනෝ. ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. ඒ පුද්ගලයාගේ දැක්ම විපරීත දර්ශනයක්. එහෙමනම් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකව විපරීත දර්ශනෝ විග්‍රහ කරනවා 10 ආකාර වූ මිත්‍යා දෘෂ්ටියක්. නත්ති දින්නම් නත්ති හිතං නත්ති උතං නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලානං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පීඨා නත්ති සත්තා උපාතිකා නත්ති ලෝකේ සස්සමන බ්‍රාහ්මනා සමග්ගතා. මේ 10ම යම් කිසි මිනිසෙක් තුළ මේ 10ම තියෙනවා. දුන් දේ පළක් විපාකයක් නැහැ. මේ පුදන යදින බලි අරවා මේවා ප්‍රතිපatti ඒවා නත්ති උතං නත්ති හිතං එවන් වැඩක් නැහැ.
ඒ වගේම නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානම් පලං කර්මඵල විපාක විශ්වාස නොකරන මිනිස්සු ඉන්නවා. ඒ වගේම නත්ති අයන් එලවක් නැහැ. අපි කොහෙවත් යන්නේ නැහැ මරුණාට පස්සේ අපි අහෝසි වෙනවා මේ ජීවිත කාලේ විතරයි ඉපදෙන්නේ. නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ ඔය අම්මා තාත්තා නත්ති මාතා නත්ති පිතා මේ අම්මා තාත්තා කියලා නමට විතරයි තියෙන්නේ. ඒවා වැඩක් නැහැ. ඒ වගේ අය බොහෝම බහුලව මිනිස්සු ඉන්නවා. එයාගේ විපරීත දර්ශනයක් සහ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ. ඒ වගේම නත්ති ලෝකයේ සස්සාමන බ්‍රාහ්මණ සමග්ගාණං සම්මා පටිපන්නා. මේ වගේ මාර්ගය කියා දෙන නිවන් මඟ කියා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ශ්‍රමණයන් ආර්ය ශ්‍රාවකයන් ලෝකේ ඉන්නා බව විශ්වාසයක් කරන්නේ නැහැ. අද එහෙම විශ්වාස නොකරන මිනිස්සු තමයි බොහෝ වැඩි. මේක කිව්වහමත් මේක කියා දෙනකොටත් ඔය කියන්නේ වෙන එකක් කියලා ගරහනවා. නිග්‍රහ කරනවා. ආයුර්ෝපාදයක් කරගන්නවා. එහෙම අය මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දර්ශනෝ. ඒක නිසා ඒ අයටත් කන සම්පත්තිය ලබන්න බෑ. යම් ආකාරයක ඒ පුද්ගලයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය නම් ඒ පුද්ගලයා ගාව තියෙන විපරීත දර්ශනයක් නම් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. ඊළඟට මිනිසෙක් වෙලා ප්‍රත්‍යන්ත ජනපදයකම මධ්‍ය මණ්ඩලයකම ඉපදුණා. ඊළඟට පුනිත පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ මධ්‍ය මණ්ඩලයක ප්‍රත්‍යන්ත ජනපදයකම ඉපදුණත් සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අප්පටි බලෝ. කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ ඇහැ පේන්නේ නැත්නම් කන ඇහෙන්නේ නැත්නම් මනස මුංගල් වෙලා නම් අර දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අප්පටි බලෝ. ඒ වගේම සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතු. මේ සුභාසිතය දුබ්බාසිතය කියන දෙකේ වෙනස තේරුම් නොගත්ත මිනිස්සු. එහෙමයි හරියට ඉන්නවා. ඒක නිසා මේ සුභාසිතය දුබ්බාසිතය කියන්නේ හොඳ ලස්සන වචනයි කැත වචනයි කියන එක නෙමෙයි. නොයෙකුත් අය ඔය සම්පප්පලාප පිසුනා වාචා පරුසා වාචා මේ වගේ දේවල් කරනවා. ඒ වගේ මිනිස්සු රවට්ටනවා බසෙන්. ඒ වගේ දුබ්බාසිත සුභාසිත අත්මඤ්ඤාතු. ඒකේ තේරුම් වෙනස තේරුම් නොගත්ත ඒ අනුව කටයුතු නොකරන පුද්ගලයන්ටත් මිනිස්සු වෙලා හිටියත් ඒකට කන සම්පත්තිය ලබන්න බෑ. අර ජලෝ පළමුගෝ අප්පටි බලෝ කායික වශයෙන් මානසික වශයෙන් අර අංග විපුකල බවක් හෝ මනෝමය වශයෙන් මොංගල් බවක් හෝ තියෙනවා නම් ඒ වගේම සුභාසිත දුබ්බාසිතය දෙක වෙනම තේරුම් ගත්තේ නැති පුද්ගලයන්ටත් කන සම්පත්තිය ලබන්න බෑ කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. අවසාන වශයෙන් 8 වෙනි කාරණේ බුදුහාමුදුරුවෝ කියනවා පුණජ පරම්පිකවේ තථාගතෝ ච ලෝකෝ අනුප්පන්නෝ හෝති. අරහං සම්මා සම්බුද්ධෝ. මේ තථාගත ධර්මය ලෝකේ නැති කාලෙක. අර දාම්සොන ජාතිකයේ කිව්වේ ඒකයි මේ නිවන් දකින්න ධර්මයේ නැති කාලවල ලෝකේ තියෙනවා. ඒකට අපි කියනවා අපි සම්මතයෙන් අහලා තියෙනවා ඉගෙන ගන්න තියෙනවා අබුද්ධෝත්පාද කාලය කියලා. එහෙම අබුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා මිනිස්සු වෙලා මධ්‍ය මණ්ඩලයේ හෝ කොහේ හෝ කොතැනක හෝ ඉපදුනත් එතකොට අර කන සම්පත්තිය ලබන්නට අවශ්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. පරම පවිත්‍ර සිරිසත් ධර්මය කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න බෑ. පරම පවිත්‍ර සිරිසත් ධර්මය අහන්න බෑ. එහෙම කාලෙකත් මිනිස්සු වෙලා ඉපදුනත් කන සම්පත්ති ලබන්නේ අක්කනෝ අසමයෝ. එතකොට කොයිතරම්නම් බේරිලා එන්න ඕනද මිනිස්සෙක් වෙලා ඉපදින්නත් ඕන පතිරූපදේශයක වාසය කරන්නත් ඕන ඒ වගේම පරම පවිත්‍ර සිරිසත් ධර්මය අහන්නත් ඕන. ඒ අනුව කන සම්පත්තිය කැපිය යුතු බැමි තුන පිළිබඳව නිවැරදිව තේරුම් ගන්නත් ඕන. ඒකයි කන කිව්වේ. මේ බැමි තුන අපි මේ සංසාර ගමනට බැඳිලා තියෙන බාන් තුන ඈඳුතු තුන දැක ගන්න ඕන.
ඒ ඈඳු තුන කපන්න පුළුවන් කියන දැනුම ලබා ගන්නවා. එකයි කන සම්පත්තිය. ඒ බැමි තුන කපන එකයි කය. රාගකය, දේශකය, මොහක්. ඒකෙන් මිදී නිදහස් වෙන එකයි කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් නාපරං ඉතත්තායාති පජානාති. එහෙම නැත්නම් කීනාශ්‍රවයන් වහන්සේ කිව්වේ ඒක බැමි තුන කපාද. එතකොට දැන් කල්පනා කරන්න ඕන මිනිසෙක් වෙලා ඉපදුනාට හරියන්නේත් නැහැ. ඔය වැඳලා පුදලා ඇදලා පතලා පින්කම් කර කර හිටලා හරියන්නේත් නැහැ. දෙව් සැප රජ සැප ප්‍රාර්ථනා කරලා හරියන්නේත් නැහැ. මිනිසෙක් වෙලා ඉපදුනොත් මේ බැමි තුන මේ ඈඳු තුන හදාගන්න එක නවත්තන්න ඕන. මේ බැමි තුන කපන්න පුළුවන් එකම ක්‍රමය තමයි වර්තමාන මොහොතේ ඉඳන් ඔය සංසාර ගමනට බැඳෙන රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම හැදෙන ක්‍රමය තේරුම් අරගෙන ඒ හැදෙන ක්‍රමය නොකර අකරණීය ධර්ම බව තේරුම් අරගෙන ඒක ඒ රාගය, දේශය, මෝහය කියන අනුසය තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය, න අනුසයති කිරීම. ඒ අනුව අර බැම්ම දින 7කින් කැපිලා යනවා. මේක තමයි කන සම්පත්තිය ලබන එක. එතකොට මේ කන සම්පත්තිය තේරුම් නොගත්ත පුද්ගලයෙකුට මොන ධර්මය ඇහුවත් පාඩම් කරගත්තත් මහාන වුණත් වැඳ පුද ඇද හිටියත් ප්‍රාර්ථනා කර හිටියාම බැමි තුන සකස් කරගන්න. නිවනක් නැහැ. නිවන් දකින්න නම් හරියටම ඔය සංසාර ගමනට ඈඳිච්ච බැඳිච්ච ඈඳු තුන බැමි තුන තේරුම් අරගෙන ඒක කපන්න ඕන. රාගකයෝ නිබ්බානං, දේශකයෝ නිබ්බානං, මෝහකයෝ නිබ්බානං. මේක තමයි තේරුම් ගත යුතු ධර්මතාවය. මේ කන සම්පත්තිය. එතකොට මේක දැන් මෙතෙන් තියෙන්නේ කන. අර බයන්න වගේ කයන්න තියෙන්නේ කන සම්පත්. මේක සිංහලට පරිවර්තනය කරනකොට මේක කියන්න ඕන දෙයක්. සිංහලට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකයේ තියෙන සියලු තැන්වල කන තියෙනවා නම් ෂණ කියලා දැම්මා. පරිවර්තනය කළා සංස්කෘත වචනයක් ෂණ. කන ෂණ කළා. සම්පූර්ණ ධර්මය විකෘති කළා. දැන් බුදුහාමුදුරුවෝ අර පංචවග්ගයේ බික්කුන්ට කොණ්ඩඤ්ඤ ආදී කොට ඇත්තා වූ දේශනා කරපු සූත්‍රය අරහත් ඵලයටපත් වෙන්න අනත්ත ලක්ඛන සූත්‍රය. අනත්ත ලක්ඛන මේක පරිවර්තනය කළා අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා. ධර්මයේ විකෘති කළා. පදේ වැරදි කළා. තේරුම හරය ගන්න බැරි විදිහට විකෘති කළා. ඒක නිසා මේ මාගදී බුද්ධ භාෂිතයේ මේ බුද්ධ වචන සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් ප්‍රකාශයති. මේ වචනයක් ඇලපිල්ලක් ඉස්පිත්තක් අඩු කරන්න, වැඩි කරන්න, එකතු කරන්න, වෙනස් කරන්න කාටවත්ම අයිතියක් නැහැ. නමුත් මේ බුද්ධ වාසිතය, බුද්ධ දේශනාව, ත්‍රිපිටක ධර්මය පස්සේ කාලෙක පරිවර්තනය කරද්දී බොහෝ මිනිස්සු පරිවර්තකයෝ නොදන්නාකම නිසා, අඥානකම නිසා සංස්කෘත වචන ඔතෙන්ට එබුවා. හැබැයි බුදුහාමුදුරුවෝ විනය නීතියක් දැම්ම. චූලවග්ගපාලියේ 101 වෙනි පිටේ තියෙනවා මගේ මේ බුද්ධ දේශනාව සංස්කෘත සක්කාය නිරුක්තියෙන් කියන්න එපා කියලා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටිය කාලෙත් මේ සංස්කෘත භාෂාව තිබුණා. එදා ලෝකෙ තිබුණා සකු මගද හෙළ කියලා භාෂා තුනක්ම ප්‍රධාන වශයෙන් භාෂා තුනක් තිබ්බා. සකු මගද හෙළ. මේ සකු කියන්නේ සංස්කෘත භාෂාව. මේ සංස්කෘත භාෂාව බොහෝ දෙනෙක් ඒ කාලෙත් පාවිච්චි කරපු මිනිස්සු හිටියා. බුද්ධ ශ්‍රාවකයෝ හැටියට බුදුහාමුදුරුවෝ ගාව මහාන වෙච්ච හිටියා සකුලා දකුලා කියලා දෙන්නෙක්
මේ සංස්කෘත භාෂාව හොඳට ඉගෙන ගත්ත හොඳට දැනුවත් තේරුමක් ඇති පුද්ගලයෝ හිටියා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හිටියා. මේ දෙන්නේ ඇහිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ඔය සකුලා දකුලා කියන දෙන්න මේක තියෙන කතාව චූලවග්ගපාලියේ ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ රටේ බොහෝ මිනිස්සු සංස්කෘත භාෂාව දන්නවා. ඒ සංස්කෘත භාෂාවෙන් ඉගෙන ගන්නවා, උගන්වනවා. ඒකින්ද ඔබ වහන්සේගේ මේ ධර්මය, මේ බුද්ධ දේශනාව අපිට අවසර දෙනවා නම් සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා අපිට දේශනා කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ විනය නීතියක් පැනෙව්වා. මේක සියලු ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්න ඕන. මේ සංස්කෘත වචන බුදුහාමුදුරුවෝ පාවිච්චි කිරීම තහනම් කළා. විනය නීතියක් පනවලා මේක බොහොම ආර්යෝපාදයක් ආනන්තරීය පාප කර්මයක් වෙන ධර්මය අධර්මය කරන වෙන මේ සංස්කෘත භාෂාව පාවිච්චි කරන්න එපයි කිව්වා. ඒක සුන්දර සුංගාරාත්මක සංකීර්ණ භාෂාවක්. කිසිදේත්ම මේ නිවන් දකින්න බුද්ධ ධර්මය වගේ ගැඹුරු දෙයකට සංස්කෘත භාෂාව ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේක පාවිච්චි කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙව් එක තමයි ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට මේ කන ෂණ කළා. ෂණ කියන්නේ සංස්කෘත වචනයක්. කන කියන්නේ මාගදී වචනයක්. එතකොට කන වෙනුවට ෂණ සම්පත්තිය දැම්ම. විකෘති කළා. විනය නීතියක් ඇදුවා. ආනන්තරීය පාප කර්මයක් වන විනය නීතියක් ඇදුවා. අර්ථය ධර්මයේ ඔක්කොම වෙනස් වුණා. විකෘති කළා. ධර්මය අධර්මය කළා. අර අනත්ත් ලක්ෂණ සූත්‍රය අනාත්ම ලක්ෂණ කියලා දැම්ම පරිවර්තකයෝ. ත්‍රිපිටකේ පරිවර්තනය කරපු මිනිස්සු. ඒ වගේ මේ වරද්ද පෙන්නලා දුන්නාම තමයි මිනිසුන්ට හිතට දෙන්නේ. මොකද දැන් ඒවා රෙජිස්ටර් වෙලා. දැන් ඒවා අනාත්ම ලක්ෂණ සූත්‍රය තමයි ඔක්කොම උගන්වන්නේ, ඉගෙන ගන්න. ඒක මේ වරද පෙන්නලා දෙනකොට තරහ යනවා. මේක වරද ලොකු වරදක්. මේක මේ බුද්ධ දේශනාව සංස්කෘත භාෂාවේ වචන දාලා පරිවර්තනය කරලා කියනවා නම්, දේශනා කරනවා නම් සමහර ආමුදුරවරු සංස්කෘත සලෝකත් අරගෙන බණ කියනවා. ඒවා විතර වරදක් මට නම් පේන්නේ නැහැ වෙන එකක්වත්. සංස්කෘත ශ්ලෝක වලින් බණ කියන්න බෑ. ඒවා ලෞකික දේවල්. ඒවා තියෙන අර්ථයක්. නමුත් ඒවා ලෝකේ හදන්න මිසක් ලෝකයෙන් ඈතර වෙන්න නෙමෙයි. ලෝකයෙන් ඈතර වෙන්න බෑ සංස්කෘත ශ්ලෝක වලින් එකකින්වත් තියෙන ලෝකේ හදන ධර්මයක්. ලෝකේ හදන ධර්මෙන් ලෝකයෙන් ඈතර වෙන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට අදට අපි මේ ධර්ම දේශනාව අක්කන සූත්‍රය මෙතනින් අවසానයි. තව මං හිතන්නේ ඔබට මේ ඉස්සෙල්ලා අපේ බෝපිටිය ස්වාමීන් වහන්සේත් අපේ ડોક્ટર ගාමිණී රන්දිනිය මහත්මයාත් කරුණු කාරණා කිහිපයක් විස්තර කරන්න ඇති. ඔබට ඔබේ හැසිරීම් රටාව, චර්යාව, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න හැටි ආදී වශයෙන් මම ඒකින්ද ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ. නමුත් කරුණු කාරණා කීපයක් නැවතත් මතක් කරන්න ඕන. ඔබ මේ මොහොතේ ඉඳන් දින 7ක් ලබන සිකුරාදා හවස 3:00 වෙනකම් ඔබට මේ ආයතනයේ ඉන්න වෙනවා. ඔබට ජලය පරිහරණය කරන්න වෙනවා. අපි මේ වෙන කොහෙන්වත් පොදු ජල නල ක්‍රමයකින් ජලය ගන්න. අපේම මේ ඉඩමේ නල් ඉඳක් ගාලා ඒ නල් ඉඳෙන් පැය 24 පුරාම ජලය උඩ තියෙන ටැංකිය වලට පොම්ප කරලා විදුලි බලයෙන් ඊට පස්සේ ඔබට ජලය ලබා දෙනවා. මේ ජලය කොටස් දෙකකට බෙදෙනවා. ඒ නල් ඉඳෙන් ගන්නා ජලය මේ එක ටැංකියක් තියෙනවා. ඒ ටැංකියට බොන්න ගන්න ජලය තියෙනවා. ඒ ටැංකියේ තියෙන ඒ බොන්න ගන්න ජලය මුළු ටැංකියේ පිටිපස්සේ තියෙනවා ෆිල්ටර්ස් 6ක්. විවිධ වර්ගයේ ෆිල්ටර්ස් වලින් පෙරනවා. පෙරලා බොහොම පිරිසිදු බොන්න පිරිසිදු ජලය අපි ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා මුළු ටැංකියේ
දාන ශාලාවෙත් ඒ ටැප් වල ගහලා තියෙනවා බීමට ගන්නා ජලය. ඒවා විතරක් බොන්න දැන් ඔබගේ නවතෙන් ගත්ත කුටිවල බැසිකිලි කැසිකිලි තියෙනවා, නාන කාමර තියෙනවා, ඒවත් ජලය තියෙනවා, ඒවටත් එන්නේ අර නල්ලිඳේ වතුරම තමයි. නමුත් ඒවා පිරිසුදු නැහැ බොන්න තරමට. ඒකින්ද ඒවා බොන්න එපා. ඔබට මුල් තැන් ගෙයින් හෝ බෝතලයක් ඉල්ලගෙන අවශ්‍ය නම් වතුර ඔබේ කාමරයට ගෙනියන්න පුළුවන් ඒ බොන්න තියෙන ජලය. ඒ වගේම ඔබ ජලය පරිහරණය කරන්න ඔබගේ අවශ්‍යතාවන් සඳහා නමුත් ජලයේ අපතේ යැවීම නොකළ යුතුයි. පුළුවන්ම තරම් හැකි තරම්ම දුරට ජලය, මොකද අපි මේ දැන් පිරිස ටිකක් ඉන්න නිසා පැය 24ම ජලය පොම්ප කරන්න ඕන උඩ කන්ද මුදුනට. ඉතින් ඒක නිසා ජලය ටිකක් අර පරිස්සමෙන් පාවිච්චි කරන්න, ජලය පාවිච්චි කළ යුතුයි. නමුත් මේ කොහේ හරි බාත්රූම් එකක හරි නාන කාමරයක හරි කොහේ හරි තැනක මුළු තැන ගෙයි හරි කොහේ හරි ටැප් එකක් ලීක් වෙනවා නම්, කැඩිලා නම්, වතුර බේරෙනවා නම්, වතුර අපතේ යනවා නම් ඒක වහාම අපේ කාර්ය මණ්ඩලයට දන්වන්න. ඒ අය ඒක හදයි. ඒක හදාගන්න ඕන. ඔබට පුළුවන් නම් ඔබ ඒක සමහර විට අර බාත්රූම් එක ප්ලස් කරාම ඒක පහළට වැටෙනවා නම් වතුර ලීක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔබටම පුළුවන් හදාගන්න. ඒ වගේම ඔබට උණු වතුර අවශ්‍ය නම් යම් කිසි කෙනෙකුට උණු වතුර තියෙනවා මුළු තැන් ගෙයි බොයිල් වෙන වතුර බොයිලේරුවක් එක පින්වත් එක්ක අපිට හදලා දීලා තියෙනවා. ඒකේ පැය 24ම තේවක් කරන්න පුළුවන් විදිහට බොයිල් වෙච්ච වතුර තියෙනවා. එහෙම නැත්නම් තව සෝලා මේ එකක් දාලා තියෙනවා, හීටර් එකක් වහලේ උඩ. ඒකෙන් වතුර උණු වෙනවා. ඒ උණු වතුර දෙවිදියෙන්ම ඔබට ගන්න පුළුවන්. ඔබේ පරිහරණය සඳහා ඒ වතුර ගන්න පුළුවන්. ඒක නිසා ජලය පාවිච්චි කරන්න අපත යවන්න එපා. ඊළඟට මේ අපේ ආයතනය මේ දිගටම අපි භාවනා වැඩසටහන් පවත්වාගෙන ආවා. මෙතන තියෙනවා විශේෂත්වයන්. දැන් මෙතන අපි ওই මුළු තන්ගෙයි හැමදාම උයනවා, නොයෙකුත් ආකාරයේ උයනවා, නොයෙකුත් කුණු රොඩු විසි කරනවා. ඒ වුණාට ඔබට බලා ගන්න පුළුවන් වෙයි මෙතන මැස්සු නැහැ, මදුරුවොත් නැහැ. මදුරුව බොහොම කලාතුරකින් එහා පැත්තේ කැලෙන් එන මදුරුවෙක් දෙන්නෙක් හිටියානම් මිසක් එහෙම මදුරුවොත් නැහැ. ඒක නිසා අපි ඔබට මදුරු දැල් දාලා නැහැ, මැස්සොත් නැහැ, මදුරුවොත් බොහොම අඩුයි. බොහොම කලාතුරකින් තමයි මදුරුවෙක් ආවත් මේ උලඟ තියෙන නිසා, ස්වභාවයෙන්ම උලඟ එන නිසා මදුරුව මැස්සෝ ඔබට හම්බ වෙන එකක් නැහැ. ඊළඟට ඔබ කල්පනා කරන්න ඕන, දැන් අපේ භාවනා වැඩසටහනට 100 ගාණක් ඉන්නවා. අපේ ආයතනෙත් ඉන්නවා 60 ගාණක් නේවාසිකව. එතකොට 200කට කිට්ටු ගාණක් ඔක්කොම ඉන්නවා. ඔබ සියලු දෙනා බොහොම සංවරව තවත් කෙනෙකුට වචනිකින් කතාවකින් ක්‍රියාවකින්වත් බාධා වන විදිහට කටයුතු නොකළ යුතුයි. ඒ සඳහා ඔබේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි. ඒක නිසා ඔබ ගාව ටෙලිෆෝන් එකක් තියෙන්න පුළුවන්. මේ ධර්මශාලාවට කොයිම අවස්ථාවකවත් ඔබේ ටෙලිෆෝන් එක ගේන්න එපා. ගේනවා නම් ඕෆ් කරගෙන ගේනවා මිසක් ටෙලිෆෝන් එක ඔබේ ඕන් කරගෙන එන්න එපා. ඒක අනික් අයටත් ඔබටත් බාධාවක්. ඒක නිසා ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි. නිතරම ඔබේ ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්නට උත්සාහ ගත යුතුයි. අනික් අයට බාධා වෙන විදිහට කතා කරන්න එපා, ක්‍රියා කරන්න එපා, හැසිරෙන්න එපා. ඔබ අපට අපි නීති දාලා නැහැ. නීති රීති නැති වුණාට ඔබ ස්වයං සංවරයක් ඇති කරගෙන අනික් අයට බාධා නොවන හැටියට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මීට ඉස්සෙල්ලා ආපු අය එහෙම කටයුතු කළා. ඒක නිසා ඒක ඔබගේ යුතුයකමක් වගකීමක් හැටියට ඒ විදිහට කටයුතු කරන්න. ඊළඟට ඔබට
දැන් මේ භාවනාව සටහනට ආපු අයට මේ කොරෝනා ප්‍රශ්න නිසා නැවත එළියට යන්න බෑ. ඔබට අඩුපාඩුවක් තියෙනවා නම් සමහරට ටූත් බ්‍රෂ් එකක් නැහැ, ටූත් පේස්ට් එකක් නැහැ, සවන් කෑල්ලක් නැහැ, තව මොනවා හරි පැන්ඩෝල් එකක් නැහැ, ඩිස්ප්ලින් එකක් නැහැ, මම වගේ වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයකට ඔබ පැකිලෙන්න එපා. අපේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලන්න ඒගොල්ලෝ ඔබට සමන් කෑල්ලක්, ටූත් පේස්ට් එකක්, ටූත් බ්‍රෂ් එකක්, තව නොයහරු අවශ්‍ය නම් ඒවා අපි සපයනවා. අපි ගාව ඒවා තියෙනවා. අපේ දායකයෝ අපිට පිළිකරට දීපු ඒවා ඔබට පාවිච්චි කරන්න අපි කැප කරලා දෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා ඉල්ලන්න. ඒ වගේම ඔබට යම් සමාජයට වයසක අයත් ඉන්නවා. නොයෙකුත් රෝගාබාධ තියෙන්න පුළුවන්. ඒවට බය වෙන්න එපා. එහෙම රෝගාබාධ තියෙනවා නම් ඒකට අවශ්‍ය බේත් අපි ගාව තියෙනවා. මොකද මේ අපි පහළ තට්ටුවේ ඔබ අර එතන ඔබ ලකින්න ඇති අපේ මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වුණු මේ ලංකාවේ ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අනිකුත් සියලු දෙනා මේකට සහභාගී වෙලා තියෙනවා. මේ දවස් 7 හිටලා තියෙනවා. ඒ අය බේත් ගෙනත් දීලා තියෙනවා. ඒ අය ඩිස්පෙන්සරියක් වෙනම හදලා දීලා තියෙනවා. ඒක නිසා ඒ ඩිස්පෙන්සරියේ බේත් තියෙනවා. ඕනෑම බේතක් එතන තියෙනවා. ඒක නිසා ඔබට අවශ්‍ය නම් ඒ සියලු බේත් ලබා ගන්න පුළුවන්. සමහර විට දොස්තර මහත්මයෙක් හෝ නෝන මහත්මයෙක් ඉන්නත් පුළුවන්. ඒ අවස්ථාවට ඔබට මොනවා හරි අපහසුයක්, ආබාධයක්, අමාරුවක් තියෙනවා නම් වහාම අපේ කාර්ය මණ්ඩලයට දන්වන එකයි තියෙන්නේ. ඒ අය ඒ අනුව ක්‍රියා කරයි, කටයුතු කරයි ඔබට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. ඔබේ සෞඛ්‍ය ගැන කිසිසේත්ම බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඔබට වෙන යම් දෙයක් අවශ්‍ය නම් ඔබ ඒකට අපේ කාර්ය මණ්ඩලයට දන්වන්න. ඒ අය ඔබට ඒ සඳහා අප වෙලා කටයුතු කරන ස්වේච්ඡාවෙන්ම කටයුතු කරන පිරිසක් අපේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අයගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුළු තැන්ගෙයි ඔබ සියලු දෙනාට අපි හිල් දාහනය සකස් කරනවා, දවල් දාහනය සකස් කරනවා, හවුස් ගිලන්පස සකස් කරනවා. ඒවා මුළු තැන්ගෙයි ඒ කාර්ය මණ්ඩලය ඒව කරනවා. ඔබ බුද්ධ පූජාව පූජා කරන වෙලාවට ඇවිල්ලා බුද්ධ පූජාවට සහභාගී වෙන්න. ඒ වගේම දාන ශාලාවට යන වෙලාවට ඔබේ ඒ නියම තැන ගිහිල්ලා ඒ දාන ශාලාවේ ඉඳගන්න. බොහොම සංවර කටයුතු කරන්න. ඒ වගේම ඒ හැම අවස්ථාවකදීම අපි කැපකොට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරන අවස්ථාවට ඔබේ සහභාගීත්වය අවශ්‍යයි. ඔබගෙන් පින් බලාපොරොත්තු වෙන බොහෝ පරදත්ත උපජීවි ඥාතීන් ඉන්නවා. ඒ අයට ඔබ කැපකොට පින් අනුමෝදන් කළ යුතුයි, පින් පැවරිය යුතුයි, පින් දිය යුතුයි. ඒ නිසා ඒ සඳහා ඔබගේ පැත්තෙන් ඉටු විය යුතු යුතුයකම් වගකීම ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තම තමන්ගේ කාමරවල ඉන්නකොට විශේෂයෙන්ම අසංවර විදිහට හෝ නොහික්මුණු විදිහට හෝ මේ දුරකථනය පාවිච්චි කළා හෝ කතා කරන්න වැඩි ඒවා කරන්න හොඳ නැහැ. ඒ වගේම ධර්ම සාකච්ඡා ඇතුලේ පාත් වීම කරන එකත් එච්චර ගැළපීමක් නැහැ. මොකද ඔබට මෙතෙන්ට ආවහම මේ ධර්ම දේශනාවකින් පස්සේ ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. ඔබේ ප්‍රශ්න සාකච්ඡා කළාට ඒ ප්‍රශ්නේ මෙතෙන්ට ඇවිල්ලා අහනවා නම් වඩාත් හොඳයි. එතකොට ඔබට ඔබේ සියලු ප්‍රශ්න මෙතෙන්දී විසඳා ගන්න, ඒ වගේම සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් බොහොම සංවරව හැසිරෙන්නටත්, ඒ වගේම මේ සතියක් තුළ ඔබ මේ ආව කාර්ය උපරිම වශයෙන්ම කරගන්නට අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ සතිය තුළ ඔබේ දහම් දැනුම වඩාගෙන මේ ධර්මයේ තේරුම් අරගෙන භාවිතයට ගන්න ඉගෙන ගන්න තමා අවශ්‍ය. ඒක නිසා මේ ධර්මයේ ඉගෙන ගත්තට උගත්කමින් වැඩක් නැහැ.
භාවිතයට ගත්තේ නැත්නම් මේ ධර්මයේ ඔබට කියා දෙන්නේ ඉගෙන ගන්න ඔබ මේක භාවිතයට ගන්න. මේක භාවිතයට ගත්තොත් විතරයි ඔබ අර මම මුලින් කිව්වා වගේ නිවෙන්නේ, මිදෙන්නේ, නිදහස් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ. එහෙම නැත්නම් ඇවිලිල්ල ගින්න 10 ඔබම හදා ගන්නවා. ඒක නිසා ඔබ බෞද්ධයෙක් වෙන්න නම්, ඔබ බුද්ධ ධර්මයටපත් වෙන්න නම්, ඔබ මගපල් ලබන්න නම් ඔබ මේ දහම හරියට බණ අහලා ඒ අනුව භාවිතයට ගන්න ඕන. ඒකයි බණ භාවනා කිව්වේ. බණ භාවනා මිසක් භාවනා බණක් බුද්ධ දේශනාවේ නැහැ. අද තියෙන්නේ බණ නැති භාවනා. ඒකෙන් නිවන් දකින්න බෑ. ඒකෙන් ධ්‍යාන ලබන්න පුළුවන්, නිවන් දකින්න බෑ. මගපල් ලබන්න බෑ. චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්, ප්‍රඥා විමුක්තිය අහලකටවත් එන්න බෑ. ඒක නිසා මේ විමුක්ති දෙකක් තියෙනවා. චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උබතෝ භාග විමුක්තියම ලබා ගන්න මාර්ගයක්, පිළිවෙතක්, ක්‍රමයක්. ඒ සඳහා ඔබ සියලු දෙනාටම අවස්ථාවක් තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් ඔබට අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන අවස්ථාවේ මේ හැම ධර්ම දේශනාවකින් පස්සෙම අපි පැය එකමාරක් පමණ කාලයක් ඔබට ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. ඔබේ සියලු අවස්ථාවල පුළුවන් තරම් ඔබේ ප්‍රශ්න ලියාගෙන ඇවිල්ලා හෝ මතක් කරගෙන හෝ ප්‍රශ්න අහන්න. මේ ලිඛිතව ප්‍රශ්න එවන්න බෑ. මේ භාවනා වැඩසටහනේ තමන්ගේ ප්‍රශ්නේ නැගිටලා අහන්න ඕන. ඒක නිසා ඒ ප්‍රශ්නේ අපි සියලු දෙනාට අදාළ ප්‍රශ්න නිසා සාකච්ඡා කරනවා. ඒ අනුව කරුණු කාරණා පහදා දෙනවා. හොඳයි, එහෙනම් දැන් අපි අදට මේ ධර්ම දේශනාව අවසానයි. නමුත් ඔබගේ විනාඩි 15ක් විතර ලබා දෙන්න පුළුවන්. ඔබට මොන හරි ප්‍රශ්නයක් දැන් තියෙනවා නම් අහන්න පුළුවන්. නමුත් හෙට උදේ ඉඳන් පැය එකමාරක්වත් අවමාසයෙන් ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම අද දැන් මේ ධර්ම දේශනාව තව විනාඩි 15කින් සාකච්ඡාව අවසන් කළාම පහළ දානශාලාවේ ඔබට හවස ගිලන්පස සකස් කරලා තියෙනවා. ආහාරයේ මතඤ්‍යතාවය ඇතිව ඒ ගිලන්පස දාණය ඔබට භුක්ති විඳින්න පුළුවන්. ගිලන්පස දාණයෙන් භුක්ති විඳින්නට පස්සේ 6:45ට ඔබට මේ ධර්මශාලාවට පැමිණෙනාම මේ පහුගිය භාවනා වැඩසටහන් වල සමාලෝචන අවස්ථාවේ ඒ සමාලෝචන ප්‍රකාශන ඉදිරිපත් කළපු කිහිපයක් ඔබට අහන්නට, බලන්නට, දකින්නට ලැබෙනවා. ඒක නිසා මේ භාවනා වැඩසටහනේ අවසාන දවසේ ලබන සිකුරාදා දවල් දාණයෙන් පස්සේ සමාලෝචන අවස්ථාවක් තියෙනවා. එතෙන්දී ඔබටත් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. කැමති කෙනෙකුට 25කට විතර අවස්ථාව ලැබෙනවා. ඔක්කොටම නෑ, මෙතන 100 ගාණක් ඉන්නවා. එයින් 25කට විතර අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබත් කැමති නම් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ පසුගිය භාවනා වැඩසටහනවල සමාලෝචන අවස්ථාවවලදී කරපු ප්‍රකාශ ස්වාමීන් වහන්සේලාත් ගියොත් අපි කීපයක් දැන් ඔබට ඒ ගිලන්පස දාණයෙන් පස්සේ 6:45 ඉඳන් පැයක් එකයි කාලක් විතර 8 වෙනකන් විතර 8:08යි කාලය වෙනකන් ඔබට ශ්‍රවණය කරන්න, දකින්න, බලන්න ලැබෙනවා. ඒක ඔඩියෝ වීඩියෝ තියෙන එකක්. ඉතින් ඒක නිසා ඒකට ඔබට ඒකත් අහන්න පුළුවන්කම තියෙනවා. අද ධර්ම දේශනාවක් නෑ රාත්‍රියට. නමුත් හෙට ඉඳන් ඉතිරි දවස් 6ෙම හවස 7ටත් ධර්ම දේශනාවක් තියෙනවා. හෙට උදේ 8ට නැවත අපි ධර්ම දේශනාව ආරම්භ කළා. 11ට ඉස්සෙල්ලා ඉවර කරනවා. ඊට පස්සේ දවල් දාණයෙන් පස්සේ නැවත දවල් 1ටත් ධර්ම දේශනාවක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින්. ඊට පස්සේ හවස 3ට හෙට ඉඳන් ඒ ප්‍රධානම ධර්ම දේශනාව මහා සතරාතිපට්ඨාන සූත්‍රය හෙට හවස 3ට, අනිත් දවස් 3ට, ඊගාව දවසේ හවස 3ට, හවස
තුනක්ම දේශනා කරනවා විග්‍රහ කරනවා වචනෙන් වචනේ. ඒක නිසා ඒකටත් ඔබට කන් දෙන්න සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් තව විනාඩි 10ක් තියෙනවා. ඔබට මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි දැන් අහන්න පුළුවන්. නමුත් එපේ මයික් එකක් අරගෙන ඒ ප්‍රශ්නේ අහන්න ඕන. අවසරයි අරහතුන් වහන්සේ මට පැන ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් දැන කියාගන්න. මගේ පළමු ප්‍රශ්නේ තමයි සංසාරගත සත්වයා මරණින් මත්තේ සංසාරගත සත්වයා මරණින් මත්තේ ගති 31ක උපදිනවා කියලා ඔබ වහන්සේගේ දේශනාවලින් මම අසන්න ලැබුණා. ඔය 32 වෙනි එකකුත් තියෙනවද? ගති 31ක්. ගති 31යි තව එකක් තියෙනවද? නිවනත් තව එකක්. එක්ක නිවන් දකින්නවා එක්ක ගති 31කින් එකකට යනවා. දෙකකට යන්න බෑ එකකටයි යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මගේ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මේ දැන් අපි සංසාර චක්‍රය තුල ගමන් කරන නාමය නැත්තම් විඥානය නැත්තම් එහෙම නැත්තම් මරණයන් මත පිටන චුතිසිත අපි පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර හේතු කොටගෙන අපි යම් උප්පත්තියක් ලබනකොට ඒ අර කලින් ගත කරපු විඥාණයට කර්මානුරූපීව ඒ විඥාණයමද ප්‍රතිසන්දි විඥාණය මිය පරලොව යන මොහොතේ විඥාණය සදාහටම ඉවරයි. අලුත් බ්‍රෑන්ඩ් නිව් විඥානයක් අර අලුතෙන් උපත ලබන දරුවට ලැබෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ සංසාරගත පුරුදු අපි අරන් එනවා කියන්නේ පුරුදු මෙහෙමයි. නාමස්කන්ධේ දැන් ඒක විඥානය නෙමෙයි. දැන් ඔය මහත්ය ගතියක් පුරුද්දක් හදාගත්තාම ඒක කොහෙද තන්පත් කරන්නේ? නාම නෑ වැරදි නාමකය නෙමෙයි මනෝමයකයි. මනෝමයකයි මැරෙන්නේ නෑ. කරජකය මැරෙනවා. ඒකනේ කිව්වේ රූපං ජීරති නාම ගොත්තං නජීරති. එතකොට මනෝමයකය නාම ගොත්තං නජීරති. ඒක මැරෙන්නේ නෑ. ඒකේ තියෙන ගති පුරුදු අර පුද්ගලයාට උරුම වෙනවා. හැබැයි අලුත් විඥානයක් එන්නේ. අර විඥානේ නෑ. දරුවා උපදින මොහොතේ අම්මාගේ මව් කුසට අර ඔක්කාන්ති වෙන අවස්ථාවේ විඥාන බීජයක් ඔක්කාන්ති වෙනවා විඥානයක් එතන හැදෙනවා. පුද්ගලයා මැරෙන මොහොතේදී ඒ විඥානය සාමුලින්ම සදාහටම ඉවරයි. ඒ විඥානය ආයි කවදක්වත් එන්නේ නැහැ. ඒතොර ස්වාමීන් වහන්සේ නෙචසෝ නෙචඤ්ඤා කිව්වේ ඒකද? ඒකයි නෙචසෝ නෙචඤ්ඤා කිව්වේ. නමුත් අර විඥාණයෙන් හදාගත්ත ගති පුරුදු ටික මනෝමය කාය තුල තැන්පත් කරනවා. ඒවා ඉවර කරොත් නිවන. දෙවෙනි ගැටලුව අපේ අරහතුන් වහන්සේ අවසරයි. මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම යෝනිසෝ මනසිකාරයෙන් කියන විදර්ශනාවෙන් දකින්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? ඒක ගැන අපි දැන් ටිකක් දීර්ඝව කියන්න ඕන දෙයක්. ඒකින්ද අපි ඒක සූත්‍ර ධර්ම කීපයක් ආශ්‍රයෙන් ඉදිරියට දිගටම කියනවා. ඒක එකපාරට විනාඩියකින් දෙකකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි, පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ටිකක් අමාරුයි. නමුත් ඒක අපි ක්‍රමානුකූලව ටික ටික පැහැදිලි කරනවා. කොහොමද මේ පංචස්කන්ධයෙන් උපාදානයේ දැන් මෙතන දෙකක් තියෙනවා. පංචස්කන්ධයෙන් නෙමෙයි මිදෙන්න ඕන උපාදානයෙන්. පංචස්කන්ධ උපාදානයයි පංචස්කන්ධයයි දෙකක්. තේරුණාද? එතකොට නිවන් දකින්නවා කියන්නේ උපාදානයෙන් මිදීම. උපාදානයෙන් මිදෙනකොට තණ්හාවෙන් මිදෙනවා. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එතකොට යම් කිසි කෙනෙක් උපාදානයෙන් මිදෙනවා නම් තණ්හාවෙන් මිදෙනවා නම් ඒ පුද්ගලයා නිවන් දකිනවා. හැබැයි පංචස්කන්ධය ඒ පුද්ගලයා පරිහරණය කරනවා, පාවිච්චි කරනවා.
බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වූ පංචස්කන්ධයම පරිහරණය කළා උපාදානයක් නැතුව. බුදුහාමුදුරුවෝ උපාදානයෙන් මිදුණා. සබ්බ උපදී පජහති. සියලු උපාදානයන්ගෙන් මිදුණු බුදුහාමුදුරුවෝ පංචස්කන්ධය පරිහරණය කළා. දැන් කොසල් රජුරුවන්ගේ ගෙදෙට්ට රජ ගෙදෙට්ට බුදුහාමුදුරන්ට ආරාධනා කළා රාජ භෝජනයකට. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පංචස්කන්ධය පරිහරණය කළා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පාවිච්චි කළා. හැබැයි උපාදානයෙන් තොරව. නමුත් පු탁ජන පුද්ගලයෝ පාවිච්චි කරන්නේ පංචස්කන්ධයම උපාදානය කරගෙන. මේකයි වෙනස. එතකොට ආර්ය ශ්‍රාවකයා උපාදානයෙන් තොරව පරිහරණය කරනවා. අසුතවත් පු탁ජන පුද්ගලයා උපාදානයක් ඇතුව පරිහරණය. එතකොට මායාවේ උගුලට බද්දෝ මාරස්ස මඤ්ඤවානෝ. හොඳයි එහෙනම් වෙන ප්‍රශ්න නැහැ වගේ. බලමු අපි හෙට වෙනකොට ප්‍රශ්න තියෙයි. තාම ප්‍රශ්න අහන්න අවස්ථාව නොලැබුණාට තව ප්‍රශ්න නොයෙක් ඒවා තියෙනවා. හෙට ඉඳන් හෙට උදේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි පැයක් ලබා දෙනවා. ඔබ සියලු දෙනාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හොඳයි එහෙනම් දැන් මේ අවස්ථාව තියෙන්නේ පින් අනුමෝදන් කරන අවස්ථාව. අපි ඔබ සියලු දෙනාටම ඉතාලියේ පදිංචි අජිත් ප්‍රසන්න මහතා සහ ශ්‍රීමා රණසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් මිය පරලොව ගිය මව් දෙමව්පියන් වන H.E. චාල්ස් පියාණන් H. ඇසිලින් ප්‍රනාන්දු මව ටියුඩර් රණසිංහ පියා සීලවතී ජයවර්ධන මව ඇතුළු ඒ පරම්පරාගත සියලුම ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරනු පිණිස මේ සිව්වනක් පිරිසටම ගිලන්පස දානය පූජා කරනවා. ඒ වගේම සිදත්ත දිදුලකා පුතා උත්තරා සඳනීදුව යන දරුවන්ට හා දරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් ධර්මයේ තේරුම් ගැනීමට කම්මාවරණ වලින් මිදී නිදහස් වීමටත් අධිෂ්ඨානයක් ඇති කරගෙන ඒ ඉතාලියේ ඉන්න ඒ අජිත් ප්‍රසන්න මහතා සහ ශ්‍රීමා රණසිංහ මහත්මිය මේ සිව්වනක් පිරිසටම ඒ ගිලන්පස පූජාව පූජා කරනවා. ඔබ සියලු දෙනාට පුළුවන් ඒ ගිලන්පස දානය භුක්ති විඳින්න පරිහරණය කරන්න. හැබැයි ණය නොවි. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම ඔබ නමින් බිම් බලාපොරොත්තු වන සියලු දෙනාටත් ඒ ඔබ පරිහරණය කරන දානය බැවූ හැදූ වැඩූ සියලු දෙනා සකස් කළ යූ පිහු සියලු දෙනා කුඹුරු හාල් නම් කුඹුරු ඇපුරු ගොවිය එළවලු නම් එළවලු ඇපුරු හැදූ ගොවිය ඒ සියලු දෙනාටත් අපි පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම ඒ අයගෙන් පින් බලාපොරොත්තු වන පරලත් උපජීවින්ට ඥාතීන්ටත් කැපකොට පින් අනුමෝදන් කළාම ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒක නිසා ඔබ කල්පනා කරගන්න ඕන කවුරු ඒ වගේ දානයක් දුන්නාම ඒ දානය දෙන්නේ ඔබට පින්වතුන්ට ඔබ ධර්ම මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයන්ට. ඒක නිසා ඔබ ඒ අයට දෙන පින ඉතා වටිනවා. ඔබ ඒකෙන් ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒක නිසා ඔබ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුතුව පසුවිපරම් කොට ඒ වන්දන දානය හැදූ වැඩූ සකස් කළ සියලු දෙනාට යූපියු මුදල් වැය කළ සියලු දෙනාට පින් අනුමෝදන් කළ ඒ අයගෙන් පින් බලාපොරොත්තු වන පරලත උපජීවින්ට ඥාතීන්ටත් පින් දෙන්න ඕන. එතකොට ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා. හොඳයි එහෙනම් දැන් අපි පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්නට ඔය පින් බලාපොරොත්තු වන ඔබගේ බොහෝ ඥාතීන් ඉන්නවා. ඒ සියලු දෙනාට පින් දෙන්න මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්
සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතිනං තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වා ශාන්තියක් වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා